අයිබෝන් 2020 කලාප සමතුලිතතාවය යටතේ ඔයාලා මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා රවුල් නියමය. රවුල් නියමය කියන්නේ මොකද්ද? ඊට අදාළව ගණිතමය සම්බන්ධතා ව්‍යුත්පන්න අපි කළා. රවුල් නියමය ව්‍යුත්පන්න කිරීමේදී අපි කිව්වා රවුල් නියමය කියන එක ව්‍යුත්පන්න කරලා තියෙන්නේ පරිපූර්ණ ද්‍රාවණ සඳහා. එතකොට පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියන එක මම සරලව මෙන්න මේ විදිහට විස්තර කරන්නම්. පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ දැන් එතකොට ඔයා මේ වෙනකොට රවුල් නියමය ව්‍යුත්පන්න කරගත්තා. මම එතනදි කිව්වා එතනදිත් මේ කියලා දුන්නා පරිපූර්ණ ද්‍රාවණ සඳහා තමයි රවුල් නියමය අදාළ වෙන්නේ. හරි. අපි මොකද්ද පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ කියලා අපි ගත්තොත් හරි අපි පරිපූර්ණ ද්‍රාවණයක් කියලා කියන්නේ අදාළ ද්‍රාවණය හදන්න අපි ද්‍රව දෙකක් එකට එකතු කරලා ගන්නවා කියලා හිතන්නකො. AB කියලා ද්‍රව දෙකක්. එතකොට මේ තියෙන්නේ A ද්‍රවය, මේ තියෙන්නේ B ද්‍රවය. එතකොට මේ තියෙන්නේ AB ද්‍රාවණය. එතකොට මේකේ A සහ B කියලා දෙන්න විතරක් ඉන්න නිසා අපි මෙවැනි ද්‍රාවණයකට කියනවා ද්වියාංගී ද්‍රාවණයක් කියලා. ද්වියාංගී ද්‍රාවණ කියන්නේ සංරචක දෙකයි තියෙන්නේ. එතකොට මෙතන A B එකතු කරලා තමයි AB මේ ද්වියාංගී ද්‍රාවණය හදලා තියෙන්නේ. මොකක්ද එතකොට මේ පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ? පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ මෙන්න මේකයි. මෙතන A ද්‍රවය ගත්තාම මෙතන A ද්‍රවයේ A අණු අතර තියෙනවනේ අන්තර් අණුක ආකර්ෂණ බල. මෙතන B ද්‍රවයේ B අණු අතර තියෙනවා අන්තර් අණුක ආකර්ෂණ බල. හරි? එතකොට ඔය දෙක එකට එකතු කරලා හදන AB ද්‍රාවණයේ අර විදිහටම AA අණුත් අතරත් අන්තර් අණුක ආකර්ෂණ බල තියෙනවා. BB අණු අතරත් අන්තර් අණුක ආකර්ෂණ බල තියෙනවා. ඒ දෙක කලිනුත් තිබුණනේ. ඊට අමතරව අලුතින් A සහ B අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල හටගන්නවා. එහෙනම් පරිපූර්ණ ද්‍රාවණයක් කියන එක අර්ථ දක්වන්නේ කිසියම් ද්‍රාවණයක් හදන්න හේතු වෙන මෙන්න මේ වගේ සංරචක ද්‍රව තියෙනවනේ. මේ ද්‍රවවල තියෙන අන්තර් අණුක ආකර්ෂණ බල එකිනෙකට සමාන වෙලා ඒ අය අතර මේ අලුතෙන් හටගන්න මේ නැත්නම් මේ ද්වියාංගී ද්‍රාවණයේ තියෙන අන්තර් අණුක ආකර්ෂණ බලත් සමාන වුණු ද්‍රාවණ තමයි මොනවද? පරිපූර්ණ ද්‍රාවණ කියන්නේ. සරලවම කිව්වොත් මොකද්ද? AA අණු අතර තියෙන අන්තර් අණුක ආකර්ෂණ බල සර්ව සම වෙනවා BB අණු අතර තියෙන අන්තර් අණුක ආකර්ෂණ බල ඒක සර්ව සම වෙනවා AB අතර තියෙන අන්තර් අණුක ආකර්ෂණ බල. මෙන්න මේ විදිහට අන්තර් අණුක ආකර්ෂණ බල එකිනෙකට සමාන වුණු ද්‍රාවණ තමයි පරිපූර්ණ ද්‍රාවණ කියන්නේ. එතකොට මෙවැනි ද්‍රාවණයක් හදද්දී ඇතිවන විපර්යාස මොනවද? ඒ ගැන සියලු විස්තර අපි කතා කරනවා. එතකොට රවුල් නියමයේ හැදුවෙත් මෙවැනි ද්‍රාවණ සම්බන්ධව. ඔයාට මතකයි රවුල් නියමයේ ව්‍යුත්පන්න කළේ මේ වගේ ද්‍රාවණයක කොහොමද වාෂ්ප වීම ඒ දේවල් සලකලා තමයි අපි රවුල් නියමයේ කියන එක ගොඩනගුවේ. හිතන්නකෝ Aත් වාෂ්පශීලී Bත් වාෂ්පශීලී. එතකොට මේ දෙන්න එකතු කරලා හදන මේ ද්‍රාවණය පරිපූර්ණ ද්‍රාවණයක් කියලා හිතන්න. එතකොට දැන් ඔයාගෙන් කවුරු ඇහුවොත් මෙයා පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ කොහොමද කියලා ඔයාගේ උත්තරේ වෙන්න ඕනේ මෙතන A ගේ තිබුණු අන්තර් අණුක ආකර්ෂණ බල තමයි AA අන්තර් අණුක ආකර්ෂණ බල. මෙතන B ගේ තිබුණු අන්තර් අණුක ආකර්ෂණ බල තමයි BB අණු අතර තියෙන අන්තර් අණුක ආකර්ෂණ බල. මේ දෙකත් එකිනෙකට සමාන වෙලා ඒ දෙන්න දාලා හැදෙන අලුත් AB අන්තර් අණුක ආකර්ෂණ බලත් ඒ ආකර්ෂණ වලටම සමාන නම් අපි කියනවා මෙවැනි ද්‍රාවණයක් පරිපූර්ණ ද්‍රාවණයක් කියලා. හරි. එතකොට හිතන්න මෙතන වඩා වාෂ්පශීලී කෙනා A කියලා හිතන්නකෝ. වඩා වාෂ්පශීලී කෙනා A.
Bට වඩා. හරි? දැන් අපි සලකන්න යන්නේ මේ දෙන්න එකතු වුණාට පස්සේ එයාලගේ වාෂ්පශීලීතාවය වෙනස් වන විදිහ ගැන. හරි? මම රවුල් නියමයේ ගැන කතා කරද්දිත් මේක ගැන යම් අදහසක් ඔයාලට දුන්නා. දැන් එහෙනම් මේ දෙන්න එකතු කරපුවාම Aගේ වාෂ්පශීලීතාවයට මොකද වෙන්නේ? එයා වාෂ්ප වෙලා පෙනෙන පීඩනයට මොකද වෙන්නේ? B එකතු වුණාම B ගේ වාෂ්ප වෙලා පෙනෙන පීඩනය මොකද වෙන්නේ? ඒ ගැන කතා කරන්නයි යන්නේ. මෙතනදී මතක තියාගන්න අපි ගමු මේ කතා පැහැදිලි කරගන්න වඩා වාෂ්පශීලී කෙනා A ඊට වඩා B ගේ වාෂ්පශීලීතාවය අඩුයි කියලා අපි හිතමුකෝ. එහෙම හිතලා අපි බලමු. හරි. එහෙනම් ඔන්න AB එකතු කරලා හදන ද්‍රව්‍යාංගී ද්‍රාවණය පරිපූර්ණ ද්‍රාවණයක්. හරි. අපි දන්නවා A තනියම ඉද්දී එයා වාෂ්ප වෙලා තනියම ඉද්දී එයා වාෂ්ප වෙලා පෙන්නන පීඩනයට අපි කියන්නේ P not A. ඒකේ අදහස මොකද්ද? 100% ඉන්නේ A. නැත්තම් වෙන විදිහට කිව්වොත් A ගේ මවුල භාගය 1යි. මවුල භාගය 1යි කියන්නේ වෙන කවුරුත් නැහැ කියන එක. මොකද යම් කිසි මිශ්‍රණයක එක එක සංඝටකවල මවුල භාගයන්ගේ එකතුව එකට සමාන වෙන්න ඕන. ඒතකොට කෙනෙක්ගේ මවුල භාගය එකක් වෙනවා කියන්නේ ඒ මිශ්‍රණය තුල ඉන්න ඕනේ එයා විතරයි. වෙන කවුරුත් ඉන්න විදිහක් නැහැ. එහෙනම් මවුල භාගයේ ඒගේ එකවන වෙලාවේ නැත්නම් 100%ක් ඒ විතරක් තියෙන වෙලාවේ ඒ වාෂ්ප වෙලා පෙන්නන පීඩනය P not A. ඔය කතාවම Bටත් අපිට ගන්න පුළුවන්. මොකද්ද? 100%ක් B ඉන්න අවස්ථාවේ නැත්තම් B ගේ මවුල භාගයේ එකවන අවස්ථාවේ එයා වාෂ්ප වෙලා පෙන්නන පීඩනය මොකද්ද? P not B. ඔය දෙන්න විතරනේ. හරි? එතකොට XB එකයි කියන්නේ B විතරයි මෙතන ඉන්නේ. එතකොට ඒ වෙලාවේ එයා වාෂ්ප වෙලා පෙන්නන පීඩනය P not B. ඔයාලා හිතන්න මෙයා වඩා වාෂ්පශීලී නම් මෙයාට වඩා කාගේ වාෂ්පාංශුද වැඩියෙන් ඉහළ අවකාශයට යන්නේ? ඒගේ වාෂ්පාංශු. අපි හිතමු ඒගේ වාෂ්පාංශු මේ විදිහට 10ක් ගිහිල්ලා තියෙනවා. මෙයාගේ වාෂ්පාංශු තියෙන්නේ 5යි. ඇයි මෙයා වඩා වාෂ්පශීලීනේ? එතකොට වඩා වාෂ්පශීලී A කියලා මම මේක පැහැදිලි කරන්න තෝරා ගන්නවා. Bට වඩා A වඩා වාෂ්පශීලී. A කියන්නේ මොකක්ද ඒකේ තේරුම? A ගේ අංශු වැඩියෙන් වාෂ්ප වෙනවා B ගේ අංශු වලට වඩා. ඒක නිසා ඒ වෙලාවේ පෙන්නන පීඩනය B පෙන්නන පීඩනයට වඩා වැඩි අගයක් ගන්නවා. යම් උෂ්ණත්වයකට අදාළව අපි හිතමු මේ පද දෙකම එකම උෂ්ණත්වයේ තියෙන්නේ. ඒතකොට A පෙන්නන ඒ උෂ්ණත්වයට අදාළව A පෙන්නන පීඩනය අපි කියනවා සම්තෘප්ත වාෂ්ප පීඩනය. A විතරක් ඉන්න අවස්ථාවේ පෙන්නන පීඩනයට කියන්නේ සම්තෘප්ත වාෂ්ප පීඩනය. B විතරක් ඉන්න අවස්ථාවේ පෙන්නන පීඩනයට කියන්නේ B වල සම්තෘප්ත වාෂ්ප පීඩනය. එතකොට A ගේ සම්තෘප්ත වාෂ්ප පීඩනය B ගේ සම්තෘප්ත වාෂ්ප පීඩනයට වඩා වැඩි අගයක් ගන්නවා. කෙනෙක්ට ප්‍රශ්නයක් වුණොත් ඇයි එහෙම වැඩි අගයක් ගන්නෙ? අපි දන්නවා පීඩනය කියන එක අනුලෝමව සමානුපාතික වෙනවා ඒ පීඩනය පෙන්වන්න හේතු වන වායු අණු සංඛ්‍යාවට. එතකොට අපි දන්නවා මෙතන වඩා වාෂ්පශීලී කෙනාගේ වැඩි අණු සංඛ්‍යාවක් ඉහළ අවකාශයේ තියෙනවා වාෂ්පශීලී අඩු කෙනාට වඩා. එහෙනම් අණු වැඩියෙන් ඉන්න කෙනාගේ පීඩනය වැඩි. ඒකයි මෙහෙම උනේ. එහෙනම් වඩා වාෂ්පශීලී කෙනා ඒ විදිහට සැලකුවොත් P not A විශාල වෙනවා P not Bට වඩා. හරි. දැන් එහෙනම් අපි ඔය කියපු ස්ටෝරි එක චිත්‍රයකට දාගමු. චිත්‍රයකට දාගන්නවා කියන්නේ මොකද්ද? අපි ප්‍රස්ථාරයකට එනගමු. කොහොමද මෙයාලගේ පීඩනය වෙනස් වෙන්නේ? හරි. මම ඕක අඳිනවා Aට අදාළව. Aට අදාළව මම ඕක ප්‍රස්ථාරිකව අඳිනවා. එතකොට මම මේකට ගන්නවා වාෂ්ප පීඩනය මේ පැත්තට ගන්නවා සංයුතිය. හරි. දැන් මම මේක මෙතන අඳින්නේ Aට අදාළව. Aට අදාළව අඳින්නේ. ඒතර මේකේ මම සටහන් කරන්නේ Aට අදාළව. ඒතර මම මෙතන ගන්නවා අර මිශ්‍රණේ. මොන මිශ්‍රණේද? A B එකතු වෙලා ඉන්න මිශ්‍රණේ. මෙතන A ගේ මවුල භාගයේ බිඳුවක් විදිහට මෙතනට එද්දි එකක් විදිහට ගන්නවා. මවුල භාගයේ බිඳුව ඉඳන්
උපරිම වැඩි වෙන්න පුළුවන් අගය කීයද? 1යි. හරි. එතකොට ඔයාට පැහැදිලිව පේනවා ඒගේ මවුල භාගය එකක් වෙනවාය කියලා කියන්නේ. මොකද්ද වෙන්නේ? එයා පෙන්වන්න පුළුවන් උපරිම පීඩනය පෙන්වනවා. එයා පෙන්වන්න පුළුවන් එයා තනියම ඉද්දි පෙන්වන උපරිම පීඩනය කීයද? P0A. P0A කියන්නේ අදාළ ද්‍රවය තනිවම ඉද්දි. ඒ කියන්නේ 100%ක් එයා විතරක් ඉද්දි පෙන්නන මොකද්ද? පීඩනයට. එතකොට ඒ විතරක් ඉන්න අවස්ථාව තමයි ඒගේ මවුල භාගය එකක් වන අවස්ථාව. ඒගේ මවුල භාගය නැත්නම් x එකක් වෙනවා කියන්නේ ඒ වෙලාවේ එයා පෙන්වන්නේ P0A කියන පීඩනය. රවුල් නියමය ව්‍යුත්පන්න කරද්දිත් අපි ඕක ගත්තා. එතකොට මේ මැද අවස්ථාව මොකද්ද? එකට වඩා අඩු අවස්ථාව මොකද්ද? ඒ කියන්නේ B තින්න අවස්ථාව. මොකද වෙන්නේ? B එකතු කරන්න අර පෘෂ්ඨයේ යම් වර්ග ඵලයක් වාෂ්ප වෙන දැන් ද්‍රවයේ වාෂ්ප වෙන පෘෂ්ඨයේ මෙතන ඉද්දි 100%ක් මිනි ඒ විතරනේ. එතකොට එයා විතරයි මෙතනදී වාෂ්ප වෙන්නේ. ඒ විතරයි ඉන්නේ. එතකොට 100%ක් ඒක වාෂ්ප වෙන පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලයෙන් ඒ විතරයි වාෂ්ප වෙන්නේ. හැබැයි මේ අනිත් හැම අවස්ථාවකදීම මොකද වෙන්නේ? Bත් ඉන්නවා. එතකොට B වාෂ්ප වෙන්න යම් ක්ෂේත්‍රඵලයක් අත්පත් කරගන්නවා. ඒක නිසා මොකද වෙන්නේ? ඒක නිසා B ප්‍රමාණය එන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? ඒගේ වාෂ්පන ප්‍රමාණය අඩු වෙලා පීඩනය අඩු වෙනවා. දැන් ඔයාලා බලන්න මේ පැත්තට ඒ උපරිමයි. ඒ කියන්නේ මෙතනට එද්දි ඒම විතරයි 100%ක් ඒ. හැබැයි මේ පැත්තට යද්දි මොකද්ද වෙන්නේ? ඒගේ මවුල භාගය අඩු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? B ගේ මවුල භාගය වැඩි වෙනවා කියන එකනේ. මෙතනට එද්දි මොකද්ද? A x a බිඳුවයි. ඒගේ මවුල භාගය බිඳුවයි. ඒ කියන්නේ මෙතනට එද්දි B ගේ මවුල භාගය කීයද? උපරිමයි. ඒ කියන්නේ 100%ක් B ඉන්නේ. එතකොට A විතරක් තියෙන අවස්ථාවේ ඒගේ පීඩනය P0A අනිත් හැම අවස්ථාවම ඊට වඩා අඩු වගයක් ගන්නවා. එතකොට එන රූප ප්‍රස්ථාරය එන්නේ ඔන්න ඔහොම ප්‍රස්ථාරයක්. මේක සරල රේඛීයව ඔන්න ඔය විදිහට වෙනස් වෙනවා. ඔන්න ඔහොම වෙනවා. එතකොට ඔයාලට පැහැදිලි මේ තියෙන්නේ 100%ක් ඒ විතරක් තියෙන අවස්ථාව. එතකොට මේ පැත්තට ගමන් කරනවා කියන්නේ ඒ ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඒ අඩු වෙනවා කියන්නේ B වැඩි වෙනවා. B වැඩි වෙද්දී මොකද වෙන්නේ? ඒට වාෂ්ප වෙන්න තියෙන පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය අඩු වෙලා ඒ වාෂ්පන ප්‍රමාණය අඩු වෙලා ඒ වාෂ්ප වෙලා පෙන්වන පීඩනය අඩු වෙනවා. එතකොට මේ හරියේ තියෙන මේ පීඩනයට අපිට P0A කියලා දාන්න බෑ. අපි ඒකට නිකම් PA කියලා දාගන්නවා. PA කියන්නේ වාෂ්ප පීඩනය. P0A කියන්නේ 100%ක් ඒ විතරක් තියදී ආ පෙන්වන පීඩනය. අපි කියනවා සම්තෘප්ත වාෂ්ප පීඩනය කියලා. හරි? දැන් ඔය කියපු කතාවම අපිට B ට සාපේක්ෂව දැනගන්න පුළුවන්. ඕකම B ගේ පැත්තෙන් හිතලා දැනගන්න පුළුවන්. එතකොට මම ඒක අඳිනවා. ඔන්න B ගේ පැත්තෙනුත් මම හිතලා B ට මොකද වෙන්නේ A එකතු වුණාම කියලා අඳිනවා. ඒක අර විදිහටම y අක්ෂය වාෂ්ප පීඩනය මේ පැත්තට සංයුතිය. සංයුතිය කියන්නේ මොකේද? අර ද්‍රවයේ දෙන්නම එකට මිශ්‍ර කරලා දාන ද්‍රාවණේ. හිතන්න දැන් මම මේක B ට සාපේක්ෂව සලකන්නේ. එතකොට මෙතන B බිඳුවයි B සමානයි බිඳුවයි මෙතනදී B එකයි. එතකොට B එකේදී B පෙන්නන පීඩනය මොකද්ද? එයාගේ සම්තෘප්ත වාෂ්ප පීඩනය. අපි ගත්තා වඩා වාෂ්පශීලී කෙනා මේ බලන්න වඩා වාෂ්පශීලී කෙනා ඒ නිසා එයාගේ සම්තෘප්ත වාෂ්ප පීඩනය B ට වඩා වැඩි. එහෙනම් මට මෙතන B ගේ සම්තෘප්ත වාෂ්ප පීඩනය A ගේ උසට වඩා අඩු උසකින් තමයි ගන්න වෙන්නේ. හරි? එතකොට B 100%ක් ඉන්න අවස්ථාවේ ඒ කියන්නේ B ගේ මවුල භාගයේ එකක් වන අවස්ථාවේ එයා පෙන්නන පීඩනය තමයි මොකද්ද? මෙන්න මේ තියෙන්නේ. හරි? B පෙන්නන පීඩනය තමයි ඔය තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? මෙතනට 100%ක් B නම් තියෙන්නේ. මේ පැත්තට මොකද වෙලා තියෙන්නේ? B ප්‍රමාණය එන්න අඩු වෙලා A ප්‍රමාණය වැඩි වෙලා. ඒ වැඩි වෙද්දී අර කලින් කතා කරපු විදිහටම B ට වාෂ්ප වෙන තියෙන පුෂ්ඨීය ක්ෂේත්‍රඵලය අඩු වෙලා එන්න B ගේ වාෂ්පශීලීතාවය අඩු වෙලා යනවා. එහෙනම්
ඔන්න B ගේ වාෂ්ප වීමට සිද්ධ වෙන වැඩි. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා අර Aට කියපු කතාවම තමයි Bටත් තියෙන්නේ. මේ තියෙන්නේ B ගේ පාර්ශවයෙන් සලකලා. මේ තියෙන්නේ A ගේ Aට අදාළව සලකලා. එතකොට B 100%ක් තියෙන අවස්ථාවේ එයා පෙන්නන පීඩනය P not B. හැබැයි ඒත් ඉද්දී මේ හැමතැනකම දැන් ඒත් ඉන්නවනේ. ඉද්දී එයාට ඒ පීඩනය පෙන්වන්න බෑ. එතකොට එයා පෙන්වන්නේ නිකන් වාෂ්ප පීඩනයක් අපි එක PB කියලා සංකේතවත් කරනවා. PB කියලා සංකේතවත් කරන අර මෙතන PA දාගත්තා වගේ. එහෙනම් දැන් ඔයාට මේ ඇඳලා තියෙන ප්‍රස්ථාර දෙක පැහැදිලි වෙන්න ඕන. මේ ඇඳලා තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ Aට සාපේක්ෂව A ගේ පීඩනයට B එකතු කරපු නිසා මොකද වුනේ කියලායි මේ ඇඳලා තියෙන්නේ. මේ ඇඳලා තියෙන්නේ මොකද්ද? Bට සාපේක්ෂව B ගේ පීඩනයට A එකතු කරපු නිසා උණු වැඩේ ඇඳලා තියෙන්නේ. දැන් හිතන්න මේ දෙකම වෙන්නේ එකම විටනේ. ඇයි මේ දෙන්නම ඉන්නේ එකම ද්‍රාවණයකනේ. ඉතින් අපි මේ දෙකම මේ ප්‍රස්ථාර දෙකම එකට එකතු කරලා අඳිනවා. එකට එකතු කරලා අඳිද්දී අපිට පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද ප්‍රශ්නේ? මෙන්න මේ අක්ෂය මේ පැත්තේ තියෙන්නේ XA බිඳුවයි මේකේ මෙතන තියෙන්නේ XB බිඳුවයි. එහෙනම් මම මේ සංයුතිය කියන එක සමාන කරගන්න මේ ප්‍රස්ථාරයේ අනිත් පැත්ත හරවලා මේකට එකතු කරනවා. පැහැදිලිද? මේ ප්‍රස්ථාරයට මේ ප්‍රස්ථාරය අනිත් පැත්ත හරවලා එකතු කරනවා. එතකොට එන ප්‍රස්ථාරය ඔන්න බලන්න. මේ බලන්න. දැන් A එන ප්‍රස්ථාරය මොකද්ද වෙන්න ඕනේ? A එන ප්‍රස්ථාරයේ y අක්ෂ දෙකක් තියෙනවා. මේ තියෙන්නේ. ඒ මොන අක්ෂද? මෙන්න මේ වාෂ්ප පීඩනය. දැන් මේක අනිත් පැත්ත හරවලා නෙන්නේ. වාෂ්ප පීඩනය. එතකොට මේ තියෙන්නේ වාෂ්ප පීඩනය. මේ තියෙන්නේ වාෂ්ප පීඩනය. හරි? දැන් එතකොට මම මේක මෙහෙමම තියදී මේකනේ අනිත් පැත්ත හැරෙව්වේ. එතකොට බලන්න XA වෙනසක් වෙන්න බෑ. ඒක බිඳුවයි මෙතනට යද්දි 1යි. දැන් XB මොකද වෙන්නේ? XB අනිත් පැත්ත හැරිලා තියෙන්නේ. ඒ කියන්නේ බිඳුව එහා පැත්තට ගිහිල්ලා. එහෙනම් මෙතන බිඳුවයි මෙතන 1යි. දැන් හරියන ළමයි වැඩි. ඇයි? ඒ දෙන්න විතර නම් ද්‍රව කලාපී ඉන්නේ. ඒ දෙන්නගේ මවුල භාග වල එකතු එකක් වෙන්න එපේ. පේනව නේද? බිඳුවයි 1යි 1යි. මෙතන 1යි බිඳුවයි ඒත් 1යි. දැන් වැඩේ හරි. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? සංයුතිය. හරි. දැන් අපි ප්‍රස්ථාරය යඳමු. දැන් මේක තිබුණේ මේකට මේ පැත්තට. ඒක වෙනසක් උනේ නෑනේ. මොකද ඒක හැරෙව්වේ නෑනේ. එහෙනම් ඒක එහෙමම තියෙනවා. හරි. මේව ඔක්කොම සරල රේඛා. හරි. හරි කෙලින් රේඛා. එතකොට මෙන්න මේක තමයි මම මෙතනින් නම් කරන්නේ P not A. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් සර් මේකේ මේ පැත්තේ නම් කරලා තින්නේ. ඕලම මේ පැත්තේ y අක්ෂයක් තිබුණේ නෑනේ මේකේ. දැන් මේකේ තියෙනවනේ. ඉතින් තියෙද්දි මෙහෙන් නම් කරන්න ඕනේ නෑ. මම ඒක නිසා මෙතන නම් කළා. එතකොට පැහැදිලිව තේරුම් ගන්න මේ ප්‍රස්ථාරයම තමයි මේ තියෙන්නේ. මම ඒක P A කියලා දාගත්තා. හරි? එතකොට මේක අනිත් පැත්ත හැරෙනවා. මේක අනිත් පැත්ත හැරුණාම ඒ ප්‍රස්ථාරයෙන් වෙන්නේ කොහමද? මෙන්න මෙහෙම. මේක මේ ඔක්කොම සරල රේඛා. හරි? හරි කෙලින්ම එන රේඛා. හරි? එතකොට ඒක මේ බලන්න P not B. ඇයි මේ P not B P not A ට වඩා පහළින් පිහිටන්නේ? ඇයි? මම කිව්වා B ගේ වාෂ්පශීලීතාවය අඩුයි කියලා සලකන්න කියලා. එහෙනම් දැන් ඔයාලට පේනවද එකම ද්‍රාවණේ එකිනෙකා වැඩි වෙද්දී එකිනෙකාගේ පීඩන වලට වෙන වැඩි? මේ බලන්න. A ගේ ප්‍රමාණය එන්න වැඩි වෙද්දී මොකද වෙලා තියෙන්නේ? මේ XA බිඳුවේ ඉඳන් XA එකට යනවා කියන්නේ A ගේ ප්‍රමාණය එන්න වැඩි වෙලා. එහෙම වැඩි වෙද්දී මොකද වෙලා තියෙන්නේ? A වැඩි වෙන්න A ගේ මවුල භාගයේ ද්‍රවය තුල වැඩි වෙන්න එයා පෙන්නන පීඩනය වැඩි වෙනවා. වැඩි වෙලා යම් මොහොතකදී 100%ක්ම A විතරක් තියෙනවා නම් ඒ කියන්නේ මවුල භාගය එකක් වෙනවා නම් පෙන්නන පීඩනය A ගේ සම්පූර්ණ වාෂ්ප පීඩනය. ඔය A වැඩි වෙද්දී B ගේ පීඩනයට මොකද වෙන්නේ? එන්න අඩු වෙනවා. පේනවනේ? A වැඩි වෙන්න ද්‍රවය තුල A ගේ මවුල භාගය වැඩි වෙන්න B ගේ වාෂ්ප පීඩනයට මොකද වෙන්නේ? එන්න අඩු වෙනවා. ඇයි ඒ අඩු වෙන්නේ? අපි කතා කළානේ නේද? මේ දෙන්න මෙහෙම
වාෂ්ප වෙද්දී මේ මතු පිට පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය බලපානවා. මේක ඇතුලේ ඒ වැඩි නම් මතු පිට ප්‍රමාණයේ තියෙන්නේ ක්ෂේත්‍රඵලයේත් ඒ වැඩිපුර තියෙන්නේ. මවුල භාගයේ මේ ද්‍රවය තුල වැඩි වෙද්දී ඒගේ මේ වාෂ්ප වෙන මතු පිටෙත් ඒ අංශු වැඩියෙන් තියෙනවා. එතකොට වැඩි ක්ෂේත්‍රඵලයකින් ඒ වාෂ්ප වෙන නිසා තමයි ඒගේ මවුල භාගය වැඩි වෙන්න ඒ වැඩියෙන් වාෂ්ප වෙලා B ගේ මවුල භාගය ඒ වෙලාව අඩු වෙන නිසා B අඩුවෙන් වාෂ්ප වෙලා අඩු පීඩනයක් පෙන්වන්නේ. මේ පේනවනේ. එතකොට ඔයාලා දන්නවා මේ වෙලාවේ A වාෂ්ප වෙලා පෙන්වන්නේ PA පීඩනයක්, B වාෂ්ප වෙලා පෙන්වන්නේ PB පීඩනයක්. දැන් එතකොට බලන්න අපි දන්නවා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය අනුව වායු කලාපයේ මෙයාගේ පීඩනයේ එකතුව මොකටද සමාන වෙන්නේ? මේ දෙන්නගේ පීඩනවල එකතුව සමාන වෙනවා මුළු පීඩනයට. ඕකනේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියන්නේ. එතන මේ දෙන්නගේ එකතුව මුළු පීඩනයට සමාන වෙනවා. අපි බලමු මේ ඕනම සංයුතියකදී දෙන්න පෙන්වන පීඩන තමයි මේ ප්‍රස්ථාරයෙන් පෙන්වලා තියෙන්නේ. අපි බලමු ওই වෙලාවේ මුළු පීඩනය කොහෙද තියෙන්නේ කියලා. අපි දන්නවා දැන් දෙන්නගේ පීඩන එකතු වෙලා තමයි මුළු පීඩනය හැදෙන්නේ. දැන් අපි බලමු ඒක කොහෙද තියෙන්නේ කියලා. බලන්න මම නිකන් මෙතන ගන්නම්කෝ. ඔන්න මෙතන. හරි? මෙතන x අපි හිතමු 0.3යි. එහෙනම් xb කීයක් වෙන්න ඕනද? දෙකේ එකතු එකක් වෙන්න නම් මෙතන අනිවාර්යයෙන්ම 0.7ක් වෙන්න ඕන. හරි? ඔය වෙලාවේ ඒ පෙන්නන පීඩනයකෝ මේ තියෙන්නේ. මෙන්න මෙතන තමයි ඒ පෙන්නන පීඩනය. අපි හිතමු මේක නිකන් සෙන්ටිමීටර් 2ක් උසයි කියලා. හරි? ඔය අවස්ථාවේදී B පෙන්නන පීඩනය මොකක් වෙන්න ඕනද? වැඩි අගයක් වෙන්න ඕන. ඇයි ඒ? Aගේ මවුල භාගයට වඩා B ගේ මවුල භාගය වැඩි. ඒක මේ තියෙන්නේ. පේනවනේ. අපි හිතමු ඔය උස සෙන්ටිමීටර් 5ක් කියලා. එතකොට මේ තියෙන්නේ මොකද්ද? B පෙන්වන පීඩනය. දැන් ඔය දෙකේ එකතු වෙන්නේ ළමයි මුළු පීඩනය එන්න ඕනේ. එහෙනම් මුළු පීඩනය එන්න ඕනේ කොතනද? මේ ඉරේ සෙන්ටිමීටර් 7ක් උසින්. ඇයි? මේක 2යි මේක 5යි. එතකොට මුළු පීඩනයේ උස එන්න ඕනේ 5යි 2යි එකතු වුනහම සෙන්ටිමීටර් 7ක් උසින් එන පීඩනය තමයි මුළු පීඩනය වෙන්න ඕනේ. ඇයි ඒගේ පීඩනය පෙන්වන්නේ සෙන්ටිමීටර් 2කින් මේ වාෂ්ප පීඩන එකනේ මේ උසෙන් පෙන්වන්නේ පීඩනයනේ. සෙන්ටිමීටර් 2කින් ඒගේ පීඩනය පෙන්වන්නේ සෙන්ටිමීටර් 5කින් බීගේ පීඩනය පෙන්වන්නේ. එහෙනම් මුළු පීඩනය පෙන්වන්න ඕනේ සෙන්ටිමීටර් 7කින්. එහෙනම් ඔයාලට පැහැදිලි වෙන්න ඕන මුළු පීඩනයේ තියෙන්නේ මේ ප්‍රස්ථාර දෙකට වඩා උඩින්. මම මේ එක තැනක් කරන්නේ ওই ලකුණු කලේ මේ විදිහට හැම තැනක්ම අරගෙන මම මෙහෙම ලකුණු කළොත් ඔන්න ඔය පීඩනයට එන ප්‍රස්ථාරය එන්නේ මම මේ තිත් තියෙන මාර්ගයේ. තේරුණාද? මම මේ එක තැනක් කරන් තමයි පැහැදිලි කරලා දුන්නේ. මේ උස සෙන්ටිමීටර් 2යි නම් මෙතන ඉඳන් මෙතන තියෙන උස සෙන්ටිමීටර් 5යි නම් මුළු උස වෙන්නේ සෙන්ටිමීටර් 7ක උසක්. ඒ කියන්නේ A ගේ පීඩනය පෙන්වන්නේ සෙන්ටිමීටර් 2කින් B ගේ පීඩනය පෙන්වන්නේ සෙන්ටිමීටර් 5කින්. ඒ කියන්නේ මුළු පීඩනය අපි දන්නවා A ගේ පීඩනය දන්න B ගේ පීඩනයෙන් එන්න ඕන කියලා. ඒ කියන්නේ 5යි 2යි එකතු කරපුවාම උත්තරය 7යි. කියන්නේ 7ක් සෙන්ටිමීටර් උසින් එන්නේ. ඒ කියන්නේ මුළු පීඩනය අපි ප්‍රස්ථාරගත කළොත් මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් එන්නේ. ඔන්න ඔහොම ප්‍රස්ථාරයක් එන්නේ. ඔන්න ඔහොම ප්‍රස්ථාරයක් එන්නේ. එතකොට මේ ප්‍රස්ථාරය මොකද්ද? මුළු පීඩන ප්‍රස්ථාරය. එතකොට මේ ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ මොකද්ද? මුළු පීඩනය. එතකොට මේ හැම අවස්ථාවකම A ගේ සහ B ගේ පීඩන වල එකතුව තමයි මුළු පීඩනය කියන්නේ. එතකොට දැන් ඔයාලට පැහැදිලි මේ ඉරෙන් පෙන්වන්නේ මොකද්ද? මේ ඉරෙන් පෙන්වන්නේ මොකද්ද? මේ ඉරෙන් පෙන්වන්නේ මොකද්ද? ඔය තමයි සංයුතියයි වාෂ්ප පීඩනයයි අතර ප්‍රස්ථාරය තමයි ඔය ඇන්දේ පරිපූර්ණ ද්‍රාවණයකට අදාළ. මේ විදිහට පෙන්වන්න මේක පරිපූර්ණ ද්‍රාවණයක් වෙන්න ඕන. එහෙනම් පැහැදිලි මේ ප්‍රස්ථාරය ආපු විදිහ. මේ තියෙන්නේ මේ බලන්න උඩ ප්‍රස්ථාරේ මේ තියෙන්නේ Aට සාපේක්ෂව පීඩනය වෙනස් වන ආකාරය. මේ තියෙන්නේ Bට සාපේක්ෂව පීඩනය වෙනස් වන ආකාරය.
මේ තියෙන්නේ B දාපුවාම A ගේ පීඩනය වෙනස් වෙන ආකාරය. මේ තියෙන්නේ A දාපුවාම B ගේ පීඩනය වෙනස් වෙන ආකාරය. ඒ දෙකම එකම ද්‍රාවණයක ඉන්න නිසා ඒ දෙකම එකතු කරලා අපි මේ පල්ලෙහා ප්‍රස්ථාරය ගත්තා. ඒතර මේ තියෙන්නේ ඒ ප්‍රස්ථාර දෙකම තමයි මම එන විදිය කියලා දුන්නා. හරි? එහෙනම් මේ උඩින් යන්නේ මොකද්ද? මුළු පීඩන ප්‍රස්ථාරය. එතකොට ළමයි හොඳට බලා ගන්න. දැන් මේ තියෙන්නේ මෙයාලගේ පීඩනයට අදාළව ඔය ප්‍රස්ථාරය. හරි? පීඩනය වෙනස් කරද්දී මේ ද්‍රාවණය තුල එයාලගේ ප්‍රමාණය වෙනස් කරද්දී මවුල භාගය වෙනස් වෙද්දී පීඩන වෙනස් වෙන ආකාරය තමයි ඔය තියෙන්නේ. දැන් මේ ප්‍රස්ථාරයෙන් ගන්න පුළුවන් දේවල් මොනවද? මේ බලන්නකෝ. හැම වෙලෙම මුළු පීඩනයේ පිහිටලා තියෙන්නේ සම්තෘප්ත වාෂ්ප පීඩනයේ වැඩි කෙනාට වඩා අඩුවෙන් අඩු කෙනාට වඩා වැඩියෙන්. ඒක පේනව නේද? P නෝට් B ට වඩා PT හැම වෙලෙම වැඩි අගයක්. P නෝට් A ට වඩා PT හැම වෙලෙම අඩු අගයක්. ඒක පැහැදිලිනේ? මේ PT කියන්නේ මේ මැද කොටස. මේ මැද කොටස හැම වෙලෙම මේකට වඩා පහළ, මේකට වඩා ඉහළ. ඒ කියන්නේ PT කියන කෙනා P නෝට් A ට වඩා පහළ අගයක් හැම වෙලෙම P නෝට් B ට වඩා ඉහළ අගයක්. ඔය දේවල් මේක සම්බන්ධව ඉතාමත් වැදගත්. දැන් මේ විදිහට A ට B ට දෙන්නට වෙන වෙනම වාෂ්ප පීඩන තිබුණාට අපි මේකට තාපාංකය දාලා මේක ඇන්දොත් ඔය විදිහට වෙන වෙනම හරි ඔය විදිහට වෙන වෙනම තාපාංක පෙන්වන්න බෑනේ දෙන්න එකම මිශ්‍රණයක ඉද්දි. දෙන්න එකම මිශ්‍රණයක ඉද්දි එකට වාෂ්ප වෙන්න ඕනේ. හරි? එතකොට මේකට දාන්නේ තාපාංකය. තාපාංකය. මේක උෂ්ණත්වය කියලා දාන්නත් පුළුවන්. හරි? හරි. දැන් ඔයාට කලින් උගන්වපු දෙයක් මතක් වෙන්න ඕන. මොකද්ද? කෙනෙක්ගේ සම්තෘප්ත වාෂ්ප පීඩනය වැඩි වෙද්දී මොනවාද වෙන්නේ? එයා වැඩියෙන් වාෂ්ප වෙනවා. ඒක විභාගයට අමතක වුණොත් මෙහෙම මත තියාගන්න. වැඩියෙන් වාෂ්ප වෙන කෙනාට ගන්න පෙට්‍රල් කියලා. අඩුවෙන් වාෂ්ප වෙන කෙනාට ජලය ගන්න. මම කලිනුත් ගත්තේ ওই උදාහරණයම තමයි. તો වැඩියෙන් වාෂ්ප වෙන නිසා තමයි එයාගේ සම්තෘප්ත වාෂ්ප පීඩනය වැඩි අගයක් ගන්න. ජලය අඩුවෙන් වාෂ්ප වෙන නිසා තමයි එයාගේ සම්තෘප්ත වාෂ්ප පීඩනය අඩු අගයක් ගන්න. හරි? එතකොට තාපාංකය මොනවා වෙනවද? පෙට්‍රල් වල තාපාංකය මොනවාද වෙන්නේ? වැඩියෙන් වාෂ්ප වෙන නිසා තාපාංකය අඩු අගයක් ගන්නවා. තේරුණාද? එහෙනම් එතනදී ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි වැඩියෙන් වාෂ්ප වෙන කෙනා ඉක්මනට ගිනි ගන්නවා. ඒක පැහැදිලිනේ? නේද? පෙට්‍රල්, ඩීසල් ඒ වගේ වාෂ්පශීලී අය වැඩියෙන් වාෂ්ප වෙනවා. ඒක නිසා වැඩි වාෂ්ප ප්‍රමාණයකින් වැඩි පීඩනයක් පෙනෙනවා. හැබැයි තාපාංකය අඩු අගයක්. ඇයි ඒ? ඊටා ඉක්මනින් එයා තාපාංකයට එනවා. මොකද එයාගේ සම්තෘප්ත වාෂ්ප පීඩනය වැඩි. ඉක්මනට ගිනි ගන්නවා. එතකොට ඔයාට මේ සම්බන්ධතාවයත් එක්ක මේ සම්බන්ධතාවය ගැන හිතා ගන්න පුළුවන්. හරි? ඒක ගැන අපි කතා කළා කලින් වීඩියෝ එකක. ඒක බැලුවා නම් වැඩේ හරි. එහෙනම් බලන්න අපි මේකේ තාපාංකය ලකුණු කළොත් එතකොට දැන් මම මේකට මේ බලන්න මේකට මේ වගේ ප්‍රස්ථාර දෙකක් ඇඳේ නැහැ. දැන් පීඩනයට ඇඳා. මොකද හේතුව මිශ්‍රණයක ඉද්දි පීඩන Aට වෙනමත් Bට වෙනමත් වෙන වෙනම පීඩන දෙකක් පෙන්වන්න පුළුවන්. හැබැයි වාෂ්ප වෙලා වාෂ්ප වන උෂ්ණත්වය නැත්නම් තාපාංකය වෙන වෙනම පෙන්වන්න බෑ. ඒ නිසා මට මේ එකතු කරපු රූපෙට අදාළව තාපාංකයට අදාළ රූපයක් තමයි ඇඳ ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු කොහොමද ඒක එන්නේ කියලා. ඉස්සල්ලාම අපි තේරුම් ගන්න ඕන දේ තමයි දැන් මොකද්ද වෙන්නේ? T නෝට් A කියන එක. දැන් මෙතන XA බිඳුවයි මෙතනට යද්දි 1යි. මෙතන XB මොකද්ද? 1යි මෙතනට යද්දි බිඳුවයි. මොකද්ද වෙන්නේ? දැන් මීට අදාළව අපි අඳින්නයි යන්නේ තාපාංක ප්‍රස්ථාරය. දැන් T නෝට් A අඩුයි. වඩා වාෂ්පශීලී ඒ නිසා එයා මොකද්ද වෙන්නේ? එයාගේ තාපාංකය අඩුයි. එහෙනම් එයාගේ තාපාංකය මට ලකුණු කරන්න වෙන්නේ එයා විතරක් ඉන්න අවස්ථාවේ මෙන්න මෙතන. T නෝට් A. A 100ක් ඉන්න අවස්ථාව මෙතනනේ. ඒ වෙලාවේ එයා පෙන්න තාපාංකය T නෝට් A.
100ක් B ඉන්න අවස්ථාව මෙතන එයා පෙන්වන තාපාංකය T0 B. එතකොට පේනවා නේද? Aට වඩා B ඉහළ තැනක ඉන්නේ. ඒ කියන්නේ Aට වඩා B ඉහළ තාපාංකයක් පෙන්වනවා. ළමයි මේ තාපාංකය කියන එක ගත්තාම ඒක මෙන්න මෙහෙම හැඩයක් ගන්නවා කියලා හොයාගෙන තියෙනවා. මම මේක එන විදිහත් කියලා දෙන්නම්. හරි. තව ඉස්සරහට මම ඒක කියලා දෙන්නම්. හරි. ඊළඟට මම කියලා දෙන්නම්. ඔන්න ඔහොම හැඩයක් ගන්නවා. ඒතර අර වගේ සරල රේඛාවක් නෙවෙයි. පොඩි කර්ව් එකක් තියෙනවා. පේනවද? ඔන්න ඔහොම හැඩයක් ගන්නවා. හරි නේද? දැන් ඔයාලට මෙතනින් පැහැදිලි වෙන්න ඕන 100ට 100ක් B තියෙන අවස්ථාවේදී පෙන්වන්නේ B ගේ තාපාංකය. එතකොට B විතරයි ඉන්නේ. 100ට 100ක් A තියෙන අවස්ථාවේදී පෙන්වන්නේ A ගේ තාපාංකය. හරි? එතකොට මේ තියෙන්නේ දෙන්නම එකට ඉන්න අවස්ථාවේදී දෙන්න පෙන්වන තාපාංකය. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි පරිපූර්ණ ද්‍රාවණයක තාපාංකය වෙනස් වෙන්නේ. පරිපූර්ණ ද්‍රාවණයක තාපාංකය වෙනස් වෙන්නේ ඔන්න ඔය විදිහට. එතකොට අපි මේ වාෂ්ප පීඩන සංයුතියට අදාළ ප්‍රස්ථාරය අපි කතා කළා. දැන් මෙතන කතා කළා මොකද්ද? තාපාංකයට අදාළව සංයුතිය කොහොමද වෙනස් වෙන්නේ කියලා. එහෙනම් ප්‍රස්ථාර වර්ග දෙකක් කතා කළා. එකක් වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාරය. මේ පැත්තේ තියෙන වාෂ්ප පීඩන සංයුති ප්‍රස්ථාරය. මෙතන තියෙන්නේ මොකද්ද? තාපාංක නැත්නම් උෂ්ණත්ව සංයුති ප්‍රස්ථාරය. මේ පල්ලෙහෙන් එන්න ඕන සංයුතිය කියන එක. මෙතන එන්න ඕන සංයුතිය කියන එක. සංයුතියනේ මවුල භාගෙන් දාන්නේ. එතකොට මේ තියෙන්නේ ද්‍රවය තුල සංයුතිය. හොඳේ. ඔහොමයි අරන් තියෙන්නේ. හරි. මම හිතන්නේ මේ ප්‍රස්ථාර දෙකම තේරුණා. හැබැයි ඔයාලට තේරුණේ නෑ මේක ඇයි කර්ව් එකක් වගේ ආවේ කියලා. ඉතිරියව තේරුණා. ඇයි මෙයා උඩින් ලකුණු කළේ? මෙව ඇයි පහලින් ලකුණු කළේ? යම් කිසි තැනක නොතේරෙන තැනක් තියෙනවා නම් වීඩියෝ එක පස්සට අරගෙන ඔයාලා ඒක රිවයින් කරලා බලන්න මොකද්ද ඒ කියපු කතාව කියලා. හරි. මම මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට යන්නයි යන්නේ. මේක ඉතාමත් වැදගත් පරිපූර්ණ ද්‍රාවණයකට අදාළව මෙන්න මේ ප්‍රස්ථාරයේ මේ තියෙන වර්ගඵලයේ මම මෙතන නිරූපණය කරපු දෙයට වඩා වෙනස් දෙයක් නිරූපණය කරන්න යන්නේ. හරිද? ඒක මම මේක මෙහෙම්මම තියදී ඒක මකන්න නැතුව මම මෙතන අඳින්න. හරි? ඔන්න හොඳට බලා ගන්න. මේක ගොඩාක් දෙනෙක්ට තේරෙන්නේ නැති එකක්. ඒක නිසා ගොඩක් දෙනෙක් මේකෙදි සමහර වෙලාවට හරියට තේරුම් ගන්නේ නැහැ. හරි? මෙතන මම උෂ්ණත්වය තාපාංකය කියලා ලකුණු කරන්නත් පුළුවන්. උෂ්ණත්වය එතන ඔයාලට පේනවා ඇයි මේ y අක්ෂ දෙකක් ඉන්නේ අර ප්‍රස්ථාර දෙකක එකතුවක් මේ තියෙන්නේ. හරි? දැන් එහෙනම් මම අර විදිහටම සංයුතිය කියලා මෙතන ගන්න. මම මෙතන සංයුතිය කියලා ගන්න. මම මෙතන මවුල භාගයට x කියලා දාන්න නැතුව z කියලා දානවා. හරි? ඇයි ඒ කියලාත් මං කියන්න. ඒක xa xb කියලා දැම්මත් කමක් නැහැ. මම පොදුවේ z කියලා දානවා. මවුල භාගයම තමයි. මෙතන බිංදුවයි මෙතන 1යි. මෙතන 1යි මෙතන බිංදුවයි. හරි? එහෙනම් මම මෙතන පොඩි දෙයක් සටහන් කරන්න යන්නේ. හොඳට මේක තේරුම් ගන්න. හොඳට අහන් ඉන්න. එකම අවස්ථාවේ මේක අහගෙන තේරුම් ගත්තොත් වැඩේ හරි. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා මේ තියෙන්නේ උෂ්ණත්වයක්, මේ තියෙන්නේ එක එක ද්‍රාවණ, ඒ කියන්නේ මේ සංයුතියක්. හරි? දැන් මම මේකේ මෙන්න මෙහෙම මැද තිතක් තිබ්බොත් ওই තිතට තියෙන වටිනාකම. මොකද්ද වටිනාකම? ඒ තිතෙන් නිරූපණය කරන්නේ යම් කිසි සංයුතියක් පවත්වාගෙන ගනු ලබන උෂ්ණත්වයක් සම්බන්ධව. නේද? මෙහෙම මම ලක්ෂයක් ලකුණු කරොත් ඒකෙන් නිරූපණය කරන්නේ යම් කිසි සංයුතියක යම් කිසි උෂ්ණත්වයක පවතින යම් කිසි සංයුතිය සම්බන්ධ තොරතුරක්. හරි? එතකොට මේ ලක්ෂයක තියෙන අදහස ඕකයි. යම් කිසි සංයුතියක්. අපි උදාහරණයක් විදිහට හිතන්න මෙතන 0.4යි
A ගේ ද්‍රවය තුල මවුල භාගය. එතකොට ද්‍රවය තුල B ගේ මවුල භාගය 0.6ක් වෙන්න එපා. මොකද දෙකේ එකතු එකක් වෙනවනේ. එතකොට මේ තියෙන්නේ අපි හිතමුකෝ මෙතන උෂ්ණත්වය සෙල්සියස් 25යි කියලා නිකන් ගමු. සෙල්සියස් 25 උෂ්ණත්වයේදී 0.4ක 0.6ක සංයුතියකින් තියෙන ද්‍රව්‍යාංගී ද්‍රාවණයක දෙයක් තමයි මේ තිතෙන් නිරූපණය කරන්නේ. ද්‍රව්‍යාංගී ද්‍රාවණයක්. ඒක තමයි මේ නිරූපණය කරන්නේ. අපිට ඉතින් මේ තිත ඕන දෙයකට යොදා ගන්න පුළුවන්. ඒ වෙලාවේදී එයාගේ පීඩනය ගැන හිතන්න පුළුවන්. ඒ වෙලාවේදී එයාගේ භෞතික අවස්ථාවක් ගැන හිතන්න පුළුවන්. ඒ වෙලාවේ මොකක් හරි ඒ දෙයක් ගැන හිතන්න පුළුවන්. මම මෙතනදී සලකනවා දැන් ඔයා බලන්න මේ තිතට තියෙන වටිනාකම මොකද්ද වටිනාකම? මේ තිතෙන් කියවෙන එක නැවත මම කියන මේ පැත්තට කියවෙන උෂ්ණත්වයක් මේ පැත්තට කියවෙන සංයුතියක්. මම මේකට උෂ්ණත්වයට අගයක් දැම්මා මේ සංයුතියටත් අගයක් දැම්මා. එතකොට මොකද්ද මෙතනින් කියවෙන්නේ මේ තිතේ මේ තියෙන තිතේ කියවීම තමයි සෙල්සියස් 25 උෂ්ණත්වයේදී පවත්වා ගනු ලබන 0.4ක 0.6ක මිශ්‍රණයක් ගැන තමයි මේ කියවෙන්නේ. 0.4ක් A ගේ මවුල භාගය වුණු 0.6ක් B ගේ මවුල භාගයෙන් වුණු ද්‍රව්‍යාංගී ද්‍රාවණයක් ගැන තමයි මෙතනින් කියවෙන්නේ. මම අන්නේ අවස්ථාවේදී ඒ ද්‍රාවණයේ භෞතික අවස්ථාව නිරූපණය කරන්නයි යන්නේ. ඔන්න හොඳට මතක තියාගන්න. දැන් මම මොකද්ද නිරූපණය කරන්නේ භෞතික අවස්ථාව. මම දැන් හිතන්න මෙතන තමයි T නෝට් B තියෙන්නේ. B ගේ තාපාංකය මෙතන තමයි T නෝට් A තියෙන්නේ. A ගේ තාපාංකය. මම කිව්වා B ට වඩා A ගේ තාපාංකය අඩුයි. ඇයි? A වඩා වාෂ්පශීලී නිසා. අපි ඒක කලින් ප්‍රස්තාරෙත් ඇන්දා. දැන් මොකද්ද මම මෙතන මේ පෙන්වන්නේ? මෙතනින් පෙන්වන්නේ යම් උෂ්ණත්වයක යම් සංයුතියක් පවත්වා ගත්තාම ඒ වෙලාවෙයාගේ භෞතික අවස්ථාව අපිට පුළුවන් ළමයි හිතන්න අපි පුංචි භාජනයක් අරගෙන බීකරයක් අරගෙන නැත්නම් පරීක්ෂණලයක් අරගෙන මවුල භාගයේ 0.4කුත් A ගේ මවුල භාගයේ 0.6කුත් B ගේ එන විදිහට අපි ද්‍රාවණයක් හදාගෙන මොකද කරන්නේ? ඒක සෙල්සියස් 25ක තත්වයක පවත්වා ගන්න 25ක තියා ගන්න. තේරුණාද? අපි ඒ උෂ්ණත්වය තියා ගන්නවා. තියාගෙන බලනවා මෙයා දැන් මොකද්ද? මේක ද්‍රවයක්. එහෙනම් මම මෙතන ලකුණු කරනවා ඒ අවස්ථාව ලික්විඩ්. භෞතික අවස්ථාව තමයි ඒ ලකුණු කළේ එතකොට. ඒතර පැහැදිලි මේ දාලා තියෙන එකේ අදහස තමයි සෙල්සියස් 25 දී මෙන්න මේ සංයුතියෙන් පවතින කෙනා ඉන්නේ ද්‍රව කියන අවස්ථාවේ. එතකොට මට ඔය විදිහට මේ මුළු වර්ගඵලය මේ ප්‍රස්ථාරය මේ මුළු වර්ගඵලයෙම මේ අක්ෂවලින් වට වෙලා තියෙන මුළු වර්ගඵලයම ওই විදිහට භෞතික අවස්ථාවලට වෙන් කරන්න පුළුවන්. එතකොට අපි දකිනවා මොකද්ද? මෙන්න මෙහෙම දෙයක්. මේ හැමතැනම දැන් මට තිත් තියලා මෙහෙම ලියන්න පුළුවන් භෞතික අවස්ථාව. එතකොට දකිනවා මෙන්න මේ ඔක්කොම ද්‍රව භෞතික අවස්ථා එන්නේ. මේ හරිය භෞතික අවස්ථා එන්නේ වායු. මේ හරිය මේ හරිය තියෙන තිත එන්නේ වායු. මේ මැද එනවා ද්‍රවයි වායු කියන දෙකේම ද්‍රවක් තියෙනවා වාෂ්පත් තියෙනවා. ඒ අවස්ථාවක් එනවා. දැන් අපි කරන්නේ මේ මුළු ප්‍රදේශයේම හැම තිතකටම අදාළව භෞතික අවස්ථාව බලලා ඒ භෞතික අවස්ථාව ලකුණු කරනවා. දැන් භෞතික අවස්ථාව බලපු විදිහ මතකයිනේ ඔයාලට. ඒ විදිහ ලකුණු කරලා අපි බලනවා මායිම කොහෙන්ද මේක වෙන් වෙන්නේ කියලා. එතකොට අපි දකිනවා මෙන්න මේ කඩයිරෙන් පල්ලෙහා ප්‍රමාණය එන්නේ ද්‍රව. මේ කඩයිරෙන් පල්ලෙහා සෙට් එක එන්නේ ද්‍රව. මේ ප්‍රදේශයේ ද්‍රව. හරි? මේ කඩයිරෙන් උඩ සෙට් එක එන්නේ වායු. මේ කඩයිරි දෙක මැද ප්‍රදේශයේ එන්නේ ද්‍රව සහ වායු කියන නැත්නම් ද්‍රව වාෂ්ප කියන අවස්ථාවේ ඒ කියන්නේ දෙකම තියෙන අවස්ථාව. ඒ කියන්නේ අපි නිකන් හිතන්න අපි යම් කිසි සංයුතියකින් ද්‍රවයක් හදලා මේ විදිහ භාජනයට දාලා අපි ඕක රත් කරගෙන යද්දී මේ මම මෙතන ඉද්දි ද්‍රව මේ හරිය ද්‍රව මේ හරිය ද්‍රව දැන් උෂ්ණත්වය වැඩි කරනවා මේ පැත්තේ උෂ්ණත්වය වැඩි වෙනවනේ. කොහොම ද්‍රව වෙලා මෙන්න යම් අවස්ථාවක ඒක වාෂ්ප වෙන්න පටන් ගන්නවා.
හැබැයි සාමාන්‍ය ද්‍රවයක් වගේ වාෂ්ප වෙලා ඉවර වෙන්නේ නැහැ. වාෂ්ප වෙන්න පටන් ගන්නවා විතරයි. 100%ක් වාෂ්ප වෙන්නේ නැහැ. දැන් උදාහරණ ජලය ගත්තොත් සෙල්සියස් 100 දී 100%ක්ම වාෂ්ප වෙනවා. මෙයා වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සම්පූර්ණ වාෂ්ප වෙන්නේ නැහැ. කොටසක් තමයි වාෂ්ප වෙන්නේ. මේක වාෂ්ප වෙලා උෂ්ණත්වය වැඩි කරන යද්දී වාෂ්ප වෙලා ඉවර වෙන්නේ මෙන්න මේ උෂ්ණත්වයේදී. ඒ කියන්නේ මෙතනින් පස්සේ සියල්ලම වාෂ්ප වෙනවා. ඒකයි මේ ප්‍රදේශයේ ගෑස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඔයා බලන්නකෝ. මෙන්න මේ සංයුතියකින් අපි ද්‍රව්‍යාංගී ද්‍රාවණයක් හදලා අපි ඒක රත් කරගෙන යද්දී මෙතනදී තමයි වාෂ්ප වෙන්න පටන් ගන්න. නමුත් වාෂ්ප වෙලා ඉවර වෙන්නේ නැහැ. හැබැයි තවදුරටත් රත් කරන යද්දී යම් මොහොතකදී ඒක වාෂ්ප වෙලා ඉවර වෙන්න ගන්න. මේ තමයි වාෂ්ප වෙලා ඉවර වෙන තැන. මෙතනින් එහාට වාෂ්ප. මෙතනින් මෙහාට ද්‍රවක් තියෙනවා වාෂ්පක් තියෙනවා. මෙතනින් පල්ලෙහාට ද්‍රව. එතකොට අපි තාපාංකය කියන්නේ වාෂ්ප වෙන්න පටන් ගන්න මොහොතනේ. අපි ද්‍රවයක තාපාංකය කියලා ගන්න එහෙමනේ. ද්‍රාවණයක තාපාංකය කියලා ගන්න මේක වාෂ්ප වෙන්න පටන් ගන්න මොහොත. ඒක ඔයාලට පැහැදිලිව පේනවද මෙන්න මේ බෝඩර් එකකින් තමයි මේක ලික්විඩ් එක ගෑස් වෙන්න පටන් ගන්න කියලා. මෙන්න මේකෙ මේ මම මේ ලියන මේ ඔන්න ඔය කොටසින් කියලා. මොකද්ද? ද්‍රවය වාෂ්ප වෙන්න පටන් ගන්න තැන තමයි මේ තියෙන්නේ. ඒකින් තමයි පටන් ගන්නෙ. ඕක තමයි එතකොට මේ ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න. මේ පැත්ත බලන්න. එහෙනම් මෙන්න මේකම තමයි මේ පැත්තෙන් පෙන්වන්නේ. බලන්න. මේ දෙකම එකයි මේ. මේ තියෙන ඉරම තමයි මේ තියෙන්නේ. හරි? එහෙනම් ඔයාලට පැහැදිලි මේ තියෙන්නේ එතකොට අර තාපාංක ප්‍රස්ථාරය. දැන් බලන්නකො ඔයාට මෙතන වගේ තැනක් ගන්නකො. මෙතනට එද්දි මොකද්ද වෙන්නේ? 100%ක්ම තියෙන ඒ විතරයි. හරියට ජලයේ 100%ක්ම තියෙනවා වගේ. දැන් මොකද වෙන්නේ? ජලය රත් කරගෙන යද්දී එයා වාෂ්ප වෙන්න ගන්නවා සෙල්සියස් 100 දී. ඔයාට පැහැදිලිව පේනවද? ලික්විඩ් මෙතනදී ගෑස්. එයාට තියෙනවද ලික්විඩ් ගෑස් දෙකම තියෙන අවස්ථාවක්? නැහැ. කෙලින්ම එකම උෂ්ණත්වයකින් එයා ලික්විඩ් එක ගෑස් වෙනවා. පැහැදිලිව පේනවද? ලික්විඩ් එක එයා ගෑස් බවට පත් වෙනවා එකම උෂ්ණත්වයකදී. ද්‍රවය සංසුද්ධයි නම් 100%ක් එයා විතරයි නම් ඉන්නේ. එයාට මේ වගේ අතරමැදි අවස්ථාවක් එන්නේ නැහැ. එයා ද්‍රවය සම්පූර්ණයෙන්ම එයාගේ වාෂ්පයේ බවට පත් වෙනවා. මේ බලන්න මෙතන 100%ක් B විතරයි ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? එයා මෙතනදී ලික්විඩ් එක ගෑස් බවට පත් වෙනවා. මේ එයා විතරයි ඉන්නේ. සාමාන්‍ය ද්‍රවයක් වගේම එයා යම් උෂ්ණත්වයකදී වාෂ්පෙන් අරන් එම උෂ්ණත්වයේදීම වාෂ්ප වෙලා ඉවර වෙනවා. ඒක හරියට වතුර රත් කරන යද්දී සෙල්සියස් 100 දී ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා. 100 දිම වාෂ්ප වෙලා ඉවර වෙනවා. ඒ කියන්නේ ද්‍රවයට තියෙන තාපාංකයම තමයි වාෂ්පයටත් තියෙන්නේ. තේරුණාද? එහෙනම් ද්‍රවය වාෂ්ප වෙන්න පටන් ගන්න උෂ්ණත්වයෙන්ම වාෂ්ප වෙලා ඉවර වෙනවා. වාෂ්පේ ද්‍රව වෙන්න පටන් ගන්න උෂ්ණත්වයෙන්ම ද්‍රව වෙලත් ඉවර වෙනවා. දෙපැත්තටම හරි. හැබැයි මේ වගේ අවස්ථාවක මොකද වෙන්නේ? මේ ද්‍රාවණයක ඒ කියන්නේ මේ මැද අවස්ථාවේ මොකද තියෙන්නේ? Aත් තියෙනවා Bත් තියෙනවා දෙන්නම ඉන්නවා. ඒතර ඒ වගේ පරිපූර්ණ ද්‍රාවණයක් නම් මේක කොහොමද වෙන්නේ? මේක රත් කරන යද්දී ද්‍රවයේ යම් මොහොතකදී වාෂ්ප වෙන්න පටන් ගන්නවා. හැබැයි ද්‍රවයක් තියෙනවා ඒ උෂ්ණත්වවලදී වාෂ්පයත් හට ගන්නවා. ද්‍රවය සම්පූර්ණයෙන් වාෂ්ප වෙන්නේ නැහැ. ඒ දෙක අතර සමතුලිතයක් තියෙනවා. අපි ඕක තවදුරටත් රත් කරගෙන යද්දී යම් මොහොතකදී ද්‍රවය සම්පූර්ණයෙන් වාෂ්ප වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට නිකන් හිතන්න මේ වෙලාවේ වාෂ්පයේ සංයුතිය කීයද? මේ වෙලාවේ වාෂ්පයේ සංයුතිය A.4යි. ඇයි A සම්පූර්ණයෙන් වාෂ්ප වෙලා B.6යි. B සම්පූර්ණයෙන් වාෂ්ප වෙලා. එතකොට මේ වෙලාවේ A.4ක වාෂ්පයක් මූල භාගයේ B.6ක වාෂ්පයක්. එතන තියෙන්නේ මොකද්ද? වාෂ්පයේ සංයුතිය. මෙතන තියෙන්නේ මොකද්ද? ද්‍රවයේ සංයුතිය. එතකොට මට මෙතන XA XB කියලා දැම්මහම මොකද්ද වෙන්නේ? වාෂ්පයටත් XA XB මේ ද්‍රවයටත් XA XB වාෂ්පයටත් XA XB වෙනවනේ. එතකොට ද්‍රවයේද වාෂ්පයේද කියලා අපිට ගැටලුවක් එනවනේ. ඒකයි මම Z කියලා ගියක් ගත්තේ.
මම කිව්වා ඉසෙට් ගත්තේ ගැන මම කියලා දෙන්නම් කියලා. ඉසෙට් කිව්වේ ද්‍රවයටයි වාෂ්පයටයි පොදුවේ මවුල භාගය දාන්න මම පොදු අකුරක් දාගත්තා. නැත්නම් වා x xb කියලා කලින් අර්ථ දක්වගත්තේ ද්‍රවය තුල මවුල භාගය කියලානේ. නමුත් ඒ ද්‍රවය සම්පූර්ණයෙන් වාෂ්ප වුණාම වාෂ්ප කලාපයේ මවුල භාගයක් දැන් ඒකම වෙනවනේ. හරි? වාෂ්ප කලාපයේ මවුල භාගයත් ඒකම වෙනවනේ. ඒතර දැන් අපිට කියන්න වෙන්නේ වාෂ්පයේ මවුල භාගය කියලානේ. හරි? එහෙනම් ඔයාට දැන් පැහැදිලි මොකද්ද? මේ තමයි වාෂ්ප කලාපයේ මේ වෙලාවේදී මවුල භාගය. එතකොට දැන් ඔයාලට මේ කියපු කතාව හරිද? පුංචි හරි තැනක නොතේරුණු තැනක් තිබේ නම් මම නැවත එකපාරක් කියලා දෙනවා. හරිද? හොඳට බලන් ඉන්න. තව එකපාරක් කියලා දෙනවා. ඊට පස්සේ ඔයාට තේරෙනවා මදි නම් ආපස්සට අරගෙන නැවත බලන්න පුළුවන්. මම ඔන්න බලන්න නැවත පාරක් ඔයාට විස්තරාත්මකව කියලා දෙනවා බලාගෙන ඉන්න. මොකද මේක ගොඩාක් වැදගත්. සමහරලාට පුංචි හරි තැනක ඔයාලට නොතේරෙන තැනක් තිබුණොත් නැවත පාරක් තේරුම් ගන්න පුළුවන්. ඔන්න බලන්නකො. මොකද මේක තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. මේ බලන්න. ඔයා බලන්න අපි මේ ප්‍රස්ථාරයෙන් මේ අක්ෂ වලින් පෙන්වන්නේ මේ ප්‍රදේශයේ පෙන්වන්නේ යම්කිසි උෂ්ණත්වයක පවතින යම්කිසි සංයුතියක් සම්බන්ධ විස්තරයක් තොරතුරක්. හරි? අපි උදාහරණයක් මෙතන උෂ්ණත්වය සෙල්සියස් 25යි කියලා ගමු. මෙතන සංයුතියේ ද්‍රවයේ 0.4යි 0.6යි කියලා ගමු. ඒ කියන්නේ අපි A ගේ මවුල භාගයේ 0.4කුත් B ගේ මවුල භාගයේ 0.6කුත් වෙච්ච ද්‍රවයක් සෙල්සියස් 25 පවත්වා ගත්තාම ඒකේ තොරතුරක් තමයි මේ තිතේ තියෙන්නේ. අපිට ඒකට මොනවා හරි ඒක සම්බන්ධ ලක්ෂණයක් සලකන්න පුළුවන්. ඒතර මේ තිත තියෙන තැන අදහස තමයි යම් උෂ්ණත්වයක පවත්වා ගනු ලබන යම් සංයුතියක් තියෙන ද්‍රාවණයේ සම්බන්ධ විස්තරයක් තමයි තොරතුරක් තමයි ඒක නිරූපණය කරන්නේ. මම එතනදී ගන්නවා ඒකේ තියෙන භෞතික අවස්ථාව. ඒතර මම බලනවා මේ විදිහට A ගේ සංයුතිය 0.4කුත් B ගේ සංයුතිය 0.6කුත් මවුල භාග එන විදිහට ද්‍රාවණයක් හදලා මොකද මම කරන්නේ? ද්‍රාවණයක් හදලා එයාගේ භෞතික අවස්ථාව මොකද්ද කියලා මම බලනවා. ඒතර සෙල්සියස් 25 පවතින 0.4 0.6 සංයුතියක පවතින ද්‍රවය මොකද්ද වෙන්නේ? ඒ වෙලාවේදී මම හොයා ගන්නවා එයා ඉන්නේ ද්‍රව අවස්ථාවේ කියලා. එයාගේ වාෂ්ප වීමක් සිද්ධ වෙලා වෙන්නේ නැහැ. තේරුණාද? ඔය විදිහට මට ඉතින් මේක පුරාවටම ඕන තැනකට අදාළව භෞතික අවස්ථා මට හොයන්න පුළුවන් නේ. ඔය විදිහට බලලා. එහෙම ලකුණු කරපුවම මම දකිනවා මෙන්න මේ හැම තැනකටම එන්නේ ද්‍රව කියන භෞතික අවස්ථාව. මේ තැන් වලට එන්නේ වායු කියන භෞතික අවස්ථාව. හරි? මේ තැන් වලට එන්නේ ද්‍රව කියන අවස්ථාව. මේ හරියේ ඔය උෂ්ණත්ව මේ ඔයාලට පේනව නේද ඉහළ උෂ්ණත්ව. උෂ්ණත්වය වැඩි අගයක්. ඉතින් ඔයා දන්නවනේ උෂ්ණත්වය වැඩි වෙන්න වාෂ්ප වීම වැඩි කියලා. මේ හරියේදී වාෂ්ප. ඒ වගේම මෙන්න මේ මැද හරිය දෙනවා ලික්විඩ් ගෑස් සමතුලිතයක්. හරි? එතකොට මම මේ එතකොට මෙතන කලාප තුනක් ඇවිල්ලා තිනවා. ද්‍රව කලාපය, වාෂ්ප කලාපය, ද්‍රව වාෂ්ප කලාපය. සමතුලිතය තියෙන කලාපය. දැන් මම මේක මායිමකින් වෙන් කරනවා. ද්‍රව තියෙන්නේ මෙන්න මේ දාන කඩිරට පල්ලෙහෙන්. ඒක මේකේ භෞතික අවස්ථා ලකුණු කරපුවම මේ මායිම හොයාගන්න පුළුවන්. එතකොට ගෑස් කියන එකේ භෞතික අවස්ථා මේ හැමතැනම ලකුණු කරපුවම ඒක තියෙන්නේ මේ කඩිරෙන් උඩ කියලා හොයාගන්න පුළුවන්. එතකොට අපිට මේ විදිහට ද්‍රව වාෂ්ප සහ ඒ දෙක අතර සමතුලිතයක් තියෙන කලාප තුනක් හම්බ වෙනවා. එතකොට ඔයාට පැහැදිලිව පේන්න ඕන මේ තියෙන මේ පහලින් යන ඉර තමයි මම මේ මෙතනින් ඇදලා තියෙන්නේ. මේ බලන්න මෙතන ඇදලා තියෙන්නේ ඕකම තමයි.
මේ පහලින් යන්නේ ওই ඉර තමයි. එතන මොකද්ද මේ තියෙන්නේ? මේ බලන්න මෙතන බලන්න. එතන තියෙන්නේ ද්‍රවය මොකක් වීමද? ද්‍රවය වාෂ්ප වෙන්න පටන් ගන්න මෙතනින්නේ. ඒක හරියට හිතන්නකො මෙහෙම. මේ සංයුතියෙන් හදපු එක අපි පොඩ උෂ්ණත්වය වැඩි කරනවා. දැන් ඔන්න බලන්න මෙහෙම හදලා අපි ඔන්න උෂ්ණත්වය වැඩි කරනවා. වැඩි කරද්දි මේක ද්‍රව. තවමත් ද්‍රව. තවමත් ද්‍රව. තවමත් ද්‍රව. තවමත් ද්‍රව. ඔන්න මෙතනට ආපු ගමන් ඕක වාෂ්ප වෙන්න පටන් ගන්නවා. එතකොට මේ මුළු ඉරෙන්ම පෙන්වන්නේ මොකද්ද? හැම ද්‍රව සංයුතියක්ම වාෂ්ප වෙන්න පටන් ගන්න ස්ටාර්ට් එක ගන්න මායිම. ඕකට තමයි අදාළ ද්‍රාවණ වල ඒ අදාළ සංයුතියට අදාළ තාපාංකය කියන්නේ. එතකොට මේ තමයි තාපාංක ප්‍රස්ථාරය. පේනවද? මේ යටින් යන ඉරණේ තියෙන්නේ තාපාංක ප්‍රස්ථාරය. මෙතන විශේෂත්වයේ තියෙන මේ බලන්න. මේක දැන් ද්‍රව ඔහොම ගිහිලා මෙතනට ආවට පස්සේ වාෂ්ප වෙන්න පටන් ගන්නවා. නමුත් සාමාන්‍යයෙන් තනි සංශුද්ධ ද්‍රවයක් නම් මේක ද්‍රාවණයක්නේ දෙන්නේ එකතුවක්නේ. තනි කෙනෙක් නම් සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? යම් උෂ්ණත්වයක වාෂ්ප වෙන්න පටන් අරන් එම උෂ්ණත්වයෙන් වාෂ්ප වෙලා ඉවර වෙන්න ඕන. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ජලය සෙල්සියස් 100 දී වාෂ්ප වෙන්න පටන් ගන්නවා 100ම වාෂ්ප වෙලා ඉවර වෙනවා. නමුත් මෙතන වෙන්නේ මොකද්ද? පටන් ගන්න එක උෂ්ණත්වයක වාෂ්ප වෙලා ඉවර වෙන්නේ තව උෂ්ණත්වෙ මේ. උෂ්ණත්වය වැඩි කරන යද්දි මේ ද්‍රව වාෂ්ප සමතුලිතයට ඇවිල්ලා මෙතනින් තමයි වාෂ්ප වෙලා ඉවර වෙන්නේ. ඒක තමයි එතකොට මේකේ තේරුම. හරි? මේ බලන්න මෙතනදී මෙයා සංශුද්ධයි. පේනවද? 100% මේ අවස්ථාවේදී A විතරයි තියෙන්නේ. XA සමානයි 1යි. A විතරයි තියෙන්නේ. ඒතර යා වාෂ්ප වෙනවා. ඒ කියන්නේ මේ ද්‍රව උෂ්ණත්වය වැඩි කරද්දී මෙතනට වෙනකන් ද්‍රව මෙතනින් පස්සේ කෙලින්ම T0A ඒ කියන්නේ A ගේ තාපාංකයේදී එයාගේ වාෂ්පේ බවට පත් වෙනවා. එයා පහු කරනවද ද්‍රව වාෂ්ප සම්තුලිතයක්? එයා පහු කරන්නේ නැහැ. ඇයි? එයා සංශුද්ධ ද්‍රවයක්. එයා විතරයි ඉන්නේ. ඒකේ තව කෙනෙක් කලවම් වෙලා නෙමෙයි තියෙන්නේ. මෙතනත් එහෙමයි. 100% B විතරයි ඉන්නේ. එයා රත් කරන යද්දී මේ අවස්ථාවේදී එයාගේ ද්‍රව අවස්ථාව වාෂ්පේ බවට පත් වෙනවා. එහෙනම් සංශුද්ධ ද්‍රව දෙක ඒ කියන්නේ යාළ තනිතනිවම ඉන්න අවස්ථාවේදී ඔය කතාව අදාළ වෙන්නේ නැහැ. හැබැයි මේ දෙන මිශ්‍ර කරන හැම අවස්ථාවකදීම එයාලගේ සටහන යන්නේ ඔන්න ඔය විදිහට. හරි? ඔය විදිහට තමයි එයාලගේ සංයුතියයි උෂ්ණත්වයට අදාළ සටහන යන්නේ. එතකොට මේ උඩින් යන්නේ මොකද්ද? අදාළ වාෂ්පයට අදාළ සංයුතිය වාෂ්පයට අදාළ තාපාංකයේ පෙන්වන සංයුතියට අදාළ තාපාංකයේ පෙන්වන ප්‍රස්ථාරය මේ තියෙන ද්‍රවයට අදාළ තාපාංකයේ පෙන්වන ප්‍රස්ථාරය. හරි? එහෙනම් මේ විදිහටම අපිට මේකට පීඩනය දාලත් අපිට ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. ඔය විදිහමයි. අපිට පීඩනය සලකලා මේක අඳින්නත් පුළුවන්. පීඩනය සලකලත් අපිට ඕක අඳින්න පුළුවන්. දැන් මතක තියාගන්න කලින් සැලකුවේ පීඩන වෙනස් වන විදිය. දැන් ඒක නෙමෙයි සලකන්නේ. භෞතික අවස්ථාව සලකන්නේ. මේ විදිහටම භෞතික අවස්ථාව අරගෙන අපිට එක එක සංයුතියට අදාළව එක එක පීඩන වලදී යාලේ භෞතික අවස්ථාව කොයි වගේද කියලා අපි සලකන්න පුළුවන්. මේ බලන්න. අපි දන්නවා සංයුතියක ඉහළ පීඩන වලදී මොකද්ද වෙන්නේ? වාෂ්ප ද්‍රව වෙනවා. පහළ පීඩන වලදී ද්‍රවය වාෂ්ප වෙනවා. එහෙනම් මේකේ භෞතික අවස්ථාවේ උඩට ගෑස් යටට ලික්විඩ් නේ. අර කියන්නේ ඒකේ අනිත් පැත්ත. උඩට ලික්විඩ් යටට ගෑස්. එතකොට පීඩන ගත්තාම අපි දන්නවා මොකද්ද? පීඩන A ගේ පීඩනය වැඩි B ගේ පීඩනය අඩුයි A ගේ පීඩනය වැඩි. එහෙමනේ ආවේ. හරි? එතකොට ඒකේ ප්‍රස්ථාරය එන්නේ ඔය කතාව ඔය විදිහමයි. මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් එන්නේ. එතකොට මෙතන මත තියාගන්න මෙතන පීඩන සලකලා තියෙන්නේ මොකද්ද? භෞතික අවස්ථාව. හරි? භෞතික අවස්ථාව. අර උෂ්ණත්වයට සලකුවා වගේ භෞතික අවස්ථාව සලකලා තියෙනවා. අපි ඒකටත් උදාහරණයක් ඕනනම් අරන් බලමු. මම මේක 0.3යි මේක 0.7යි කියලා ගන්නම්කෝ. ඔන්න 0.7ක තියෙන කෙනෙක්. හරිද? ගෑස් එකක් තියෙනවා. ගෑස් එකේ
A දශම 3ක් ඉන්නවා B දශම 7ක් ඉන්නවා. ඔන්න ඕකේ පීඩනය වැඩි කරගෙන යනවා. වැඩි කරගෙන යද්දී මෙන්න මේ අවස්ථාවේදී ඕක ද්‍රව වෙන්න ගන්න. හැබැයි සම්පූර්ණයෙන් ද්‍රව වෙන්න මෙතනට ගේන්න ඕනේ. මෙතන ඉඳන් එහාට ද්‍රව වෙනවා. ඒතර අර කතාවම තමයි. අර කතාවම අනිත් පැත්තට තියෙන උඩට ද්‍රව ඇවිල්ලා යටට ගෑස් ඇවිල්ලා. මේ සලකලා තියෙන හැම තැනකම භෞතික අවස්ථාව සම්බන්ධ. එනවා පීඩන සංයුතියත් ওই විදිහට සලකන්න පුළුවන්. අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ මේක. අපිට මේකත් සලකන්න පුළුවන්. අපි නමුත් වැඩිපුරම භාවිතයේ ওই භාගික ආසවනය කියන ක්‍රියාවලිය පැහැදිලි කරන්නේ මේකේ. හරි? එහෙනම් මේක තමයි අපිට ගොඩක් භාවිතා වෙන්නේ. එතකොට මේ තියෙන්නේ පරිපූර්ණ ද්‍රාවණයකට අදාළව මොකද්ද? මේ භෞතික අවස්ථාව සංයුතියත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා. රූප සටහන තමයි මේ කතා කරන්නේ කලාප රූප සටහන. මේ භෞතික අවස්ථාව කොහොම නිරූපණය වෙන්නේ කියලා. හරිද? අපි භාගික ආසවනය කියන ක්‍රියාවලිය ඊළඟට අපි කතා කරන්න යන්නේ. විනාඩි කීයක් ගිහලා? භාගික ආසවනය කියන ක්‍රියාවලිය සලකා බලන්නයි යන්නේ. මතක තියාගන්න ඕන පළවෙනිම කාරණාව තමයි භාගික ආසවනය කියන ක්‍රියාවලිය සිද්ධ කරද්දී අදාළ ද්‍රව දෙක එකිනෙකට හොඳින් මිශ්‍ර වෙලා තියෙන්න ඕන. හරිද? ඒ වගේම මේක පරිපූර්ණ ද්‍රාවණයකට තමයි අපි ද්‍රාවණයකට නැත්නම් ඒ ද්‍රව මිශ්‍රණයකට තමයි අපි මේක ක්‍රියාත්මක කරන්නේ. අපි සරලව ගමු A සහ B කියලා දෙන්නෙක්ව. හිතන්න මේක ඇතුලේ A B දෙන්නෙක් ඉන්නවා. A ගෙන් අපි නිකන් ගමු A ගෙන් 50%කුත් B ගෙන් 50%කුත් ගානේ ඉන්නවා. හරි? දැන් මේකේ අර කලින් ගත්තා වගේම A වඩා වාෂ්පශීලී කියලා සලකමු. A වැඩියෙන් වාෂ්ප වෙනවා. B ට වඩා. දැන් දෙන්නම කලවම් වෙලා ඉන්නේ මේකේ. දැන් අපිට ඕන මේ දෙන්න වෙන් කරන්න. නැත්නම් ඒව වෙන් කරලා ගන්න ඕන කියලා හිතන්න. අපි මොකද කරන්නේ? මේ මිශ්‍රණයේ තියෙන මේක රත් කරනවා. රත් කරද්දි මොකද්ද වෙන්නේ? වැඩියෙන් වාෂ්පශීලී A නේ. ඒතර වාෂ්පන ප්‍රමාණයෙන් වැඩි percentage එකක් උඩට යන්නේ A. හිතන්න A 80%ක් යනවා. දැන් මෙතන 50%යි B 50%යි තිබුණේ. 100ට වාෂ්පන ප්‍රමාණයෙන් 80%ක්ම A උඩට යනවා. B එතකොට ඉතිරි ටික 20%යි. දැන් මොකද වෙන්නේ? අපි මේ කුල්නහරහා එතකොට මේ උෂ්ණත්වයේදී මෙන්න මෙච්චර ප්‍රමාණයක් කරනවා. එතකොට මේ කුල්නහරහා මේක එළියට අරගෙන ඒක සිසිල් කරලා ද්‍රව කරලා ගන්නවා. එතකොට මෙතන මොකද්ද වෙන්නේ? මෙතන දැන් A තියෙනවා 80%ක්. මේ ද්‍රවයේ B තියෙනවා 20%ක්. මේක තමයි ආශ්‍රිතය කියන්නේ. අපි මෙතන වාෂ්ප කරලා මේ ලැබෙන වාෂ්පය මේ ජලය යොදාගෙන සිසිල් කරලා අපි ඝනීභවනය කරලා ගන්න ද්‍රවයට තමයි ද්‍රාවණයට තමයි අපි කියන්නේ ආශ්‍රිතය කියලා. දැන් මොකද්ද කරන්නේ? අපි ආපහු මේක පිරිසිදු කරලා නැවත මේක පුරවනවා. ඒ කියන්නේ දැන් දෙවෙනි අවස්ථාවේ මොකද්ද වෙන්නේ? දෙවෙනි අවස්ථාවේදී දැන් A ඉන්නවා 80%ක් B ඉන්නවා 20%ක්. දැන් මේක රත් කරනවා. රත් කරම මොකද වෙන්නේ? කලින් 50 තියෙද්දිම 80ක් දක්වා ඒ වාෂ්ප වුණා නම් දැන් ඉන්නේ 80 20 ඒ වාෂ්ප එක්කෙනා වාෂ්පශීලී එක්කෙනා වැඩියෙනුත් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? එයා වැඩියෙන් වාෂ්ප වෙනවා. ඒතකොට දැන් දෙවෙනි අවස්ථාවේදී මම මේ දෙවෙනි අවස්ථාව මේ පැත්තෙන් ලියන්න. දෙවෙනි අවස්ථාවේදී A 98ක් විතර උඩට යනවා. B 2ක් විතර උඩට යනවා. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයකින් වාෂ්ප වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? A ලැබෙන වාෂ්පය නැවත සිසිල් කරනවා. සිසිල් කරලා ද්‍රව කරනවා. දැන් එතන මොකද්ද වෙන්නේ? දැන් මෙතන ඉන්න එක්කෙනා 98ක් A 2ක් B. ආපහු අර කලින් විදිහටම මේක පිරිසිදු කරලා මේකට මේ ද්‍රවය පුරවන නැවත ඕක කරනවා. ඔහොම වට කීපයක් කරන්න මොකද වෙන්නේ? අපිට ලැබෙන මේ ආශ්‍රිතයේ A ගේ percentage එක ඉතා ඉහළ වෙලා B බොහොම අඩු වෙලා අපිට සංශුද්ධ A නැත්නම් ඒ බොහොම සංශුද්ධ 100කට ආසන්න සංශුද්ධතාවයක් තියෙන 100ම ගන්න බෑ ප්‍රායෝගිකව බොහොම ඉහළ සංශුද්ධතාවයක් තියෙන A අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. වඩා වාෂ්පශීලී කෙනාව ගන්න පුළුවන්. නැවතත් කතාව අහගන්නකෝ. මෙන්න මෙහෙමයි වෙන්නේ. මුලින්ම හිතන්න
A සහ B 50% ද්‍රව මිශ්‍රණයක තියෙනවා. ඒක පරිපූර්ණ ද්‍රාවණයක්. දැන් අපි මේක රත් කරනවා. රත් කරද්දි මොකද්ද වෙන්නේ? මේක වාෂ්ප වෙනවා. අපි කිව්වනේ මෙයා වාෂ්ප වෙන එක මොකද්ද වෙන්නේ? වාෂ්ප වෙන්න පටන් ගන්න උෂ්ණත්වය නෙමෙයි වාෂ්ප වෙලා ඉවර වෙන්නේ කියලා. එහෙනම් මෙයා වාෂ්ප වෙන්න පටන් ගන්නවා. අපි රත් කරගෙන යද්දී මෙයා වාෂ්ප වෙන්න පටන් ගන්නවා. පටන් ගන්න ඒ වෙලාවේදී වාෂ්ප වෙනවා යම් ප්‍රමාණයක්. මම කිව්වනේ අර පරිපූර්ණ ද්‍රාවණයක වාෂ්ප වෙලා ඉවර වෙන උෂ්ණත්වය වාෂ්ප වෙන්න පටන් ගන්න උෂ්ණත්වය දෙකක් කියලා. හිතන්නකො මේක සෙල්සියස් 60 දී වාෂ්ප වෙන්න ගන්නවා. වාෂ්ප වෙලා ඉවර වෙන්නේ 120 දී කියලා හිතන්න. දැන් අපි මොකද වෙන්නේ? 60 දී වාෂ්ප වෙන්න පටන් ගන්නවා. අපි 70 දී විතර මේ වාෂ්පය එකතු කරනවා. අපි මේක 120ටම රත් කරන්නේ නැහැ. ඒතකොට තීරුමක් නැහැ නේ ළමයි. ඇයි? 50 තියෙනවා. අපි මෙතන 50ම සම්පූර්ණයෙන් වාෂ්ප කරලා 50ම වාෂ්පය අරගෙන 50ම සිසි කරපුවා මෙතනටත් 50ම නේ ඉන්නේ. ඒතකොට ඒක නැවත මෙතන දැම්මා කියලා තේරුමක් නැහැ වෙන්නේ. අර මුලින් තිබුණ එක නැවත ඇවිල්ලා. අපිට ඕනේ මේ එක්කෙනෙක්ව තනි කරගන්න. ඒක නිසා අපි කරන්නේ වාෂ්ප වෙන්න පටන් ගනිද්දි සම්පූර්ණ වාෂ්ප වෙන්නේ නැති ඒ කියන්නේ සම්පූර්ණ වාෂ්ප නොවන විදිහට වාෂ්ප වෙන්න පටන් ගද්දී වාෂ්පය එකතු කරගන්න. නැත්නම් මේ ද්‍රවයේ සම්පූර්ණ වාෂ්ප වුණොත් 50ම වාෂ්පයට එනවනේ. ඒ නිසා අපි වාෂ්ප වෙන්න පටන් ගන්නදී යම් උෂ්ණත්වයකදී අපි හිතමු මේක සම්පූර්ණ වාෂ්ප වෙන්න පටන් ගන්න 60 දී වාෂ්ප වෙලා ඉවර වෙන්නේ 120 දී කියලා. අපි 70 දී 80 දී විතර එතකොට ද්‍රවයක් තියෙනවා වාෂ්පයක් තියෙනවනේ. එතන තියෙන වාෂ්පය අපි වෙන් කරනවා. වෙන් කරලා ඒක සිසිල් කරලා මොනවාද වෙන්නේ? අපි මෙතනට ගන්න. හරි? එතකොට වැඩි ප්‍රමාණයක් වාෂ්පශීලී කියන වාෂ්ප වෙලා. ඒක තමයි මේ සිසිලලා එන එකට එන්නේ. ඒතර ආපහු මේක පිරිසිදු කරලා ඒක පුරවනවා මේකට. පුරවලා නැවත අර විදිහටම වාෂ්ප කරනවා. එතකොටත් අර විදිහටම වැඩි ප්‍රමාණයක් වාෂ්පශීලී කියන වාෂ්ප කලාපයට යනවා. එතකොට මතක තියාගන්න ඕන දේ තමයි වාෂ්ප වෙන්න පටන් ගන්නවා නම් 60 දී නැත්නම් 70 දී ඒ උෂ්ණත්වයේදීම වාෂ්පය එකතු කර ගන්න ඕන. තවදුරටත් උෂ්ණත්වය වැඩි කරගෙන යන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ සියල්ලම නැවත වාෂ්පයට එනවනේ. ඉතින් වැඩක් නැහැ නේ. හරි? 50ම ඉන්න කෙනා සම්පූර්ණ වාෂ්ප වුණොත් මෙතනත් 50යි. ඒක සිසිල් කරපුවාම මෙතනටත් එන්නේ 50. ආපහු ඒක දැම්මහම මෙතනටත් 50. ඒක සම්පූර්ණයෙන්ම වාෂ්ප කරපුවා නැවත මෙතන 50. තේරුම නැති වැඩක් නෙවෙන්නේ. හරි? ඒ නිසා මේක මේ ද්‍රවයේ හිඳින කම්ම සම්පූර්ණ වාෂ්ප වෙන කම්ම රත් කරන්නේ. මොකද දැන් අපි අතනදී ප්‍රස්ථාරයේදී ඉගෙන ගත්තා පරිපූර්ණ ද්‍රාවණයක් වාෂ්ප වෙන්න පටන් ගන්න එක මොහොතක වාෂ්ප වෙලා ඉවර වෙන්නේ තව මොහොතක. හරි? ඒක මම ප්‍රස්ථාරයෙන් දැන් කියලා දෙන්න. එහෙනම් අපි මේ ආශ්‍රිතය අරගෙන හරි ඒක මෙතෙකට දාලා නැවත වාෂ්ප කරනවා. ඒතර වැඩි ප්‍රමාණයක් නැවත වාෂ්පශීලී කෙනාගෙන් වාෂ්ප වෙනවා. ඒක නැවත සිසිල් කරලා ඒක ගන්නවා. දෙවෙනි අවස්ථාවේ 98.2 කියලා ගත්තේ. ඒක නැවත මේකට දානවා. ඔහොම වට කීපයක් කරද්දී ඒ තනිකරම වෙන් වෙලා අපිට ලැබෙනවා. ඕක මම අර කියලා දුන්නු ප්‍රස්ථාරයෙන් ඔයාලට කියලා දෙන්නයි යන්නේ. මේ බලන්නකො මම දැන් මෙතන ප්‍රස්ථාරේ මට පළල මදි නිසා මම මෙතන ගන්නම් 50 අවස්ථාව කියලා. ඕක හරිනම් එන්න ඕනේ මේ මැද. ඒතර ප්‍රස්ථාරය දිග කරලා ඇඳනම් හරි. මම මේ ඇඳ එකට අදාළව මම මෙතන ගන්නම් 50 කියලා නැත්නම් හරියට ගත්තොත් මෙතන එන්න ඕනේ. හිතන්නකො මේක මම මෙතන 50 කියලා ගන්න. ප්‍රස්ථාර දිග මදි නිසා. හරි? දැන් ඔන්න 50 තියෙන එක මම රත් කරනවා. ඔන්න රත් කරගෙන යනවා. අර කලින් එකේ 50 දාලා රත් කළා වගේ. රත් කරගෙන යද්දී ඔන්න අපිට ඕක වාෂ්ප වෙන්න පටන් ගන්න අවස්ථාව වෙනවා. වාෂ්ප වෙන්න පටන් ගන්න අවස්ථාව වෙනවා. හිතන්නකො මේ අවස්ථාව වෙන්නේ 60 දී කියලා. සෙල්සියස් 60 දී වාෂ්ප වෙන්න පටන් ගන්නවා. දැන් ඕක රත් කළොත් 120 දී විතර මොනවාද වෙන්නේ? සම්පූර්ණ වාෂ්ප වෙලා ඉවර වෙනවා. අපි 120 රත් කරනවාද? එහෙම වුණොත් මොකද වෙන්නේ? 50ම අපිට ලැබෙන්නේ 120 දී. අපි මෙතනට රත් වෙලා වාෂ්ප වෙන පටන් ගත්තම රත් කරන එක නවත්තලා 60 දී වාෂ්පය ගන්නවා. කොහොම 60 දී වාෂ්පය? 60 දී වාෂ්පය තියෙන්නේ මෙන්න මෙතන. පේනවද? ඇයි මේක ගෑස් නේ මේ කලාපේ? පේනවද? මේ කලාපේ ගෑස්. ඒතකොට 60 දී වාෂ්පය කියන්නේ මේක. එතකොට 50 තියෙන ද්‍රව මිශ්‍රණය අර මම කලින් කියපු විස්තරෙමයි මේ තියෙන්නේ මේ ප්‍රස්ථාරයෙන් කියවෙන්නේ. ඒක රත් කරගෙන යද්දී ඔහොම රත් කරගෙන යද්දී ඔන්න භෞතික අවස්ථාව ද්‍රව අවස්ථාවේ ඉඳන් ඔන්න මුලින්ම වාෂ්ප වෙන්න පටන් ගන්නවා. අපි තවදුරටත් දිගටම රත් කරගෙන යන්නේ නැහැ. වාෂ්ප වෙන්න පටන් ගද්දී උෂ්ණත්වය නියතව තියාගෙන
එම උෂ්ණත්වයට අදාළ වාෂ්පය විතරක් ගන්න. ඒ වාෂ්පය හම්බෙන්නේ මෙන්න මේ වගේ සංයුතියක්. ඔයාට පේනවද මේක නිකන් හරියට 80යි 20යි වගේ. ඇයි? දැන් පේනවනේ සංයුතිය වැඩි. පේනවද? මම මේක A කියලා ගමු, මේක B කියලා ගමු. A 50 කලින් තිබුණේ. දැන් A 80යි B 20යි. හරි? දැන් A ගේ ප්‍රමාණය වැඩි. දැන් මොකද වෙන්නේ? දැන් අපි ඒක නැවත සිසිල් කරනවා. දැන් ඔන්න ද්‍රව වෙනවා මේ. මෙතනින් පස්සේ ද්‍රවනේ. එතකොට දැන් 80 20 රෙන්නේ කවුද? ද්‍රව A, ද්‍රව B. ඒ කියන්නේ දෙකේ මිශ්‍රණය, ද්‍රව මිශ්‍රණය. දැන් නැවත මේක මොකද කරන්නේ? රත් කරනවා. රත් කරද්දි විශේෂත්වය තමයි කලින් උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකදී ඒක වාෂ්ප වෙන්න ගන්නවා. අපි නිකන් ගමු 50 සෙල්සියස් කියලා. හරි? ඇයි ඒ? දැන් ළමයි වාෂ්පශීලී කෙනා වැඩියෙන් ඉන්නවනේ. නේද? ඒ වැඩියෙන් වාෂ්පශීලී එයා වැඩියෙන් ඉන්නවා B අඩුවෙන් ඉන්නේ. ඒක නිසා ඔන්න කලින්ට වඩා අඩු උෂ්ණත්වයේදී මේක වාෂ්ප වෙන්න පටන් ගන්නවා. කලින් විදිහමයි. මොකද කරන්නේ? ඒකේ වාෂ්පය ලැබෙද්දී තවදුරටත් උෂ්ණත්වය වැඩි කරනවද නැහැ. අපි ඒ උෂ්ණත්වයේදී ඒකේ වාෂ්පය ගන්නවා. වාෂ්පය අරගෙන ඒක නැවත සිසිල් කරනවා. මේ එතකොට මේ A 98ක් විතර තියෙනවා B 2ක් විතර තියෙන. මේ පේනවනේ සංයුතිය. ඔහොම වාර කීපයක් කරපන් දැන් මේක ආපහු රත් කරනවා. ආපහු වාෂ්ප වෙන්නේ මෙතනින්. ඔහොම කරපන් යම් මොහොතකදී මේක ඒ 100% කියන අවස්ථාවට එනවා. නැවතත් කතාව බලන්නකො. අර කලින් මම කියපු විස්තරේම රූප සරහනින් කරපු විස්තරේම තමයි මේ තියෙන්නේ. මුලින්ම ඔන්න බලන්න 50 ද්‍රාවණ මිශ්‍රණය ගන්නවා. මේ බලන්න මේ රූපෙ දිහා. මම මුලින්ම ගත්තේ මොකද්ද? 50 එක. ඒක මේකට පුරවලා රත් කරනවා. රත් කරපුවාම වාෂ්ප වෙන්න පටන් ගන්නවා. පටන් ගන්න මොහොතේ 80ක් ඒ වාෂ්ප කලාපෙට ගිහිල්ලා ඒකේ වාෂ්ප කලාපේ තියෙන සංයුතියෙන් 80ක් A තියෙනවා 20ක් B තියෙනවා. ඇයි ඒ වඩා වාෂ්පශීලී B ට වඩා. ඒ වාෂ්ප කලාපයෙන් හරි දැන් තවදුර රත් කරන එක කරනවද නැහැ කරන්නේ. ඇයි මේක තවත් රත් කරන් ගියොත් මේ සියල්ලම වාෂ්ප කලාපයට යනවනේ. එතකොට තේරුමක් නැහැනේ. ආපහු සිසිල් කරලා ගත්තත් මේ ද්‍රවයම නෙන්නේ. එතකොට නැවත 50ම තියෙනවා වෙන් වෙලා නැහැනේ. වාෂ්පෙන් පටන් ගද්දී උෂ්ණත්වය වැඩි කරන එක නතර කරනවා. වාෂ්පය සිසිල් කරනවා. මේක හරහා ගෙනහිල්ලා වතුර යවලා මේකෙන් සිසිල් කරලා ආසුතිය ගන්නවා. ඒක තමයි මේ කරන්නේ මේ බලන්න 50 තියෙන ද්‍රවය අපි රත් කරනවා. ඔන්න රත් කරගෙන යද්දී මෙන්න මෙතනදී වාෂ්ප වෙන්න ගන්නවා මේ ඉරෙන් පල්ලෙහා කොටස ද්‍රවනේ. ඒක වාෂ්ප වෙන්න මේක ද්‍රව මේ හරිය 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 ද්‍රව මෙතනින් මොකක්ද තමයි මුලින්ම වාෂ්ප වෙන්න පටන් ගන්න තැන. එතනදී අපි මොකද කරන්නේ? උෂ්ණත්වය තව දුරටත් වැඩි කරන්නේ නැතුව එම උෂ්ණත්වයේදී වාෂ්ප ගන්නවා. ඒතර එම උෂ්ණත්වයේදී වාෂ්පය හැමනේ මේ අක්ෂය ඔස්සේ. ඒක මුණ ගැහෙන්නේ මෙතනදී. ඒ වාෂ්පය දැන් වාෂ්ප කලාපෙන් අරන් අපි මොකද කරන්නේ? අර ජලයේ සහිත නලය හරහා යවලා ජලයෙන් සිසිල් කරලා ඒක සිසිල් කරනවා. එතකොට ඒ කියන සංයුතිය මොකද්ද? A 80යි B 20යි 100ට සංයුතිය. දැන් ඒක නැවත අර වාජනයට දාලා සිසිල් කරලා ගත ද්‍රව මිශ්‍රණය අර කලින් දාපු මෙතනට දාලා මේක පිරිසිදු කරලා මේ ටික අයින් කරලා මේකෙන් එන 80යි 20 ද්‍රවය නැවත මේකට පුරලා ඒක නැවත රත් කරනවා. ඒකත් නැවත වාෂ්ප වෙන්න පටන් ගන්න මොහොත අපි ගන්නවා. එතකොට කලින් වාෂ්පුනේ 60 දී නම් දැන් ඊට වඩා අඩු උෂ්ණත්වයේදී වාෂ්ප වෙනවා. ඇයි හේතුව? කලින් 50ක් A 50ක් B තියෙන අවස්ථාවේ තමයි 60න් වාෂ්ප වෙන්න ගත්තේ. දැන් 80ක් A 20ක් B. ඒ කියන්නේ වාෂ්පශීලී කෙනා වැඩි කියන්නේ අඩු උෂ්ණත්වයේදී වාෂ්ප වෙනවා. දැන් 50 දී වගේ වාෂ්ප වෙනවා. මේ බලන්න 80යි 20යි ඉන්න ද්‍රවය රත් කරන යද්දී මොකද්ද? 50 දී වගේ වාෂ්ප වෙන්න ගන්නවා. මම මේ ඉලක්කම් දාලා තින්නේ බොරු ඉලක්කම් මේ කතාව කියලා දෙන්නේ. තේරුණා නේද? දැන් මොකද්ද වෙන්නේ? සංකල්ප එකයි හරි. මේක මෙතෙන්දී වාෂ්ප වෙන්න ගන්නවා. අපි මේක වැඩි කරගෙන යනවද නේ? වාෂ්ප වෙන්න ගද්දී එම උෂ්ණත්වයේදී අපි වාෂ්පය ගන්නවා. ඒතර පේනව නේද? ඒකට තියෙන සංයුතිය කොච්චරද මේ? ඒ ලොකු ප්‍රමාණයක්. මේ 100ට ළඟයි 98ක් විතර. B බොහොම අඩුයි. ඒක නැවත සිසිල් කරලා නැවත ඒක රත් කරලා ඒකේ වාෂ්පය අරන් ඔහොම කරද්දී වට කීපයකින් සංශුද්ධ
ඒවා අපිට ලබා ගන්න පුළුවන්. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි අපි භාගික ආසවනය කියලා කියන්නේ. එතකොට භාගික ආසවනය කියන ක්‍රියාවලියේදී රවුල් නියමයේ තමයි අපි යොදාගෙන තියෙන්නේ. ඒක පැහැදිලි කරගන්න. හරිද? ඒ වගේම මේක ද්‍රව මොනවාද වෙන්නේ? මේක පරිපූර්ණ ද්‍රව මිශ්‍රණයක් වෙන්න ඕනේ. හරි? එතකොට අපි මේ භාගික ආසවනය කියන එක මේ ප්‍රස්ථාරයෙන් පැහැදිලි කරගන්න. ඊට පස්සේ මේ ප්‍රස්ථාරයේ තියෙන දේවල් අනුව අපිට එන ප්‍රශ්න කරන්න මොනවද කියලා අපි ඊළඟ දවසේ බලමු. එතකොට මේ කොටස ඉතාමත් වැදගත්. අපි එතකොට මේක ආශ්‍රිතව අපිට ප්‍රශ්න තියෙනවා. අපි ඒක ඊළඟ දවසේ අපි සාකච්ඡා කරමු.